48 වන අප්‍රේල් විරු සමරුවේ වැඩම කොට සිටින අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම අපේ පල්ලියේ පූජකතුමා ඇතුළු පියතුමා ඇතුළු අනිකුත් ආගමික නායකයන්ගෙන් අවසරයි. ඒ වගේම මේ වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික අපේ ආදරණීය වසන්ත සමරසිංහ සහෝදරයාගෙනුත් ඒ වගේම තිරුපනමල දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන අරුන් ප්‍රේමචන්ද සහෝදරයාගෙනුත් ඒ වගේම අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුසන්ත සහෝදරයා ඇතුළු මේ වේදිකාවේ ඉන්න සියලුම සහෝදරුන්ගෙන් සහ සහෝදරියන්ගෙන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙන ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදරින් සහෝදරුනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අපි හැම අවුරුද්දකම වගේම අදත් අප්‍රේල් මාසේ 5 වෙනිදා එකතු වෙලා ඉන්නවා අපේ පන්ති යුතුයකමක් ඉටු කරන්න. ඒ මීට අවුරුදු 48කට කලින් අපේ පක්ෂයේ පළමු පරම්පරාව හැටියට මේ රට වෙනුවෙන් අපේ පක්ෂය වෙනුවෙන් සමාජවාද වෙනුවෙන් සටන් කරලා දිවි පුදපු අපේ අතීත පරපුරේ ප්‍රේමණීය සගයන් සැමරීම සඳහා දැන් බොහෝ දෙනා අපෙන් අහනවා මේ අප්‍රේල් විරුවන් සමරන එකේ තේරුම මොකක්ද කියලා. ඔය මාධ්‍ය විදින්ගෙමත් අපෙන් අහනවා. අපිට ඒකට තේරුමක් තියෙනවා. මට මතකයි අපේ රටේ ඉන්න බොහොම ප්‍රසිද්ධ කවියෙක් වෙච්ච මේ රත්නශ්‍රී විජේසිංහ කියන කවියා ඔය 1970 ගණන් වල කවියක් ලිව්වා එරබොදු කියලා. 1971 අරගලය පදනම් කරන් තමයි ඔහු ඒ කවි පන්තිය ලිව්වේ එරබොදු කියලා. ඒ කවි පන්තියේ අග මෙන්න මෙහෙම තිබුණා. ඉතින් යහළුවනි මල් පිපුණොත් ගසක සැකක් නැතිය ඵලයක් හටගනු නිසක. සිතින් අත නෑර මල්වල මුදුමෙලක වරෙව් පරාගණයට රොද්ද බැඳ හනික කියලා ඔහු ලියලා තිබුණා. අපි කවුරුත් දන්න 1971 අපි හිතුවොත් ඒක ඇත්තට මලක් පිපිලා තියෙන්නේ. මේ රට වෙනස් කරන්න සමාජවාද ගොඩනගන්න පටන් ගත්ත ආරම්භ පරපුර. ඒ මල අනිවාර්යෙන් අපි දන්නවා නිසක ලෙසම ඵලයක් හට ගන්නවා. ඒකට කිසියම් කාලයක් ගන්න එකත් ඇත්ත. හැබැයි ඒක නිකන් වෙන්නේ නැහැ. ඒ මල ඵලයක් වෙන්න නම් ඒක පරාගණය කරන්න ඕන. ඒක තමයි අපේ වගකීම. නිකම් පරාගණය කරලා බෑ. අර කවිය කියන වගේම ඒ මලේ තිබිච්ච මුදු මෙලක එකතු කරන් තමයි මේක පරාගණය කරන්න ඕනකම තියෙන්නේ. නිසා අපිට අලුත් සමාජයක් හදන්න තියෙනවා. 1971 ආරම්භ කරපු අරගලේ අරමුණ ඉටු කරන්න තියෙනවා. ඒ සඳහා අපි මේ මල පරාගණය කරන්න ඕන. අපි කවුරුත් එකතු වෙලා එක කරද්දී මේ මලේ තිබිච්ච මුදු මෙලක ගුණ යහපත්කම් වටිනාකම් සියල්ල අපි එකතු කර ගන්න ඕනකම තියෙනවා. අපිට 1971 අරගලේ මේ සාකච්ඡාව තියෙන සඳහා අපි කොහොමද වුන්ගෙන් යමක් අපිට එකතු කරගන්නේ මේ සමාජය වෙනස් කරද්දී ඒ අරගලේ ජයග්‍රහණය කරගන්න. ඔබ කවුරුත් දන්නවා 1971 අරගලය පැති කීපයකින් බොහොම විශේෂයි. පළවෙනි කාරණේ තමයි 1971 අරගලය තමයි අපේ රටේ ධනපති ක්‍රමය තුල ධනවාදයට එරෙහිව ධනපති රාජ්‍යයට එරෙහිව නිර්මාණය වෙච්ච පළමු සන්නද්ධ නැගිටීම. සමහරු මේකට කැරැල්ලක් කියනවා. 1971 අරගලේ කැරැල්ලක් නෙවෙයි. හිතා පැහැදිලි. ඒක කැරැල්ලක් නෙවෙයි. අපි දන්නවා කැරලි ගහලා තියෙන තැන් තැන් වල මිනිස්සු පොඩි පොඩි කුමනාවන් වලින්. මේක ජනතා නැගිටීමක්. තරුණ නැගිටීමක්. ඒක තමයි අපේ රටේ ධනපති ඉතිහාසයේ පළවෙනි වතාවට ධනපති ආණ්ඩුවට ධනපති රාජ්‍යයට එරෙහිව නිර්මාණය වෙච්ච පළමු අවිගත් නැගිටීම. ඒ වගේම අපි දන්නවා අපේ රටේ අධිරාජ්‍ය විරෝධී අරගල ගොඩක් තිබුණා. 1971 අරගලයත් එක්තරා අර්ථයකින් අධිරාජ්‍ය විරෝධී අරගලයක්. ඒ කියන්නේ අපි විතරක් නෙවෙයි. 1971 අරගලය මර්ධනය කරලා 10000ක් විතර ඝාතනය කරලා 20000ක් හිරේ දාලා හිරේ දාපුවට නඩු පවරපු ඒවකට තිබිච්ච ආණ්ඩුව නඩු පවරද්දී ඔප්පු කරලා පෙන්නවා මේ අරගලය සිද්ධ කළේ අධිරාජ්‍ය විරෝධී අරගලයක් කියලා. මොකද අපේ 1971 අරගලෙන් දිවි බේරාගත් සගයින්ට අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව කියන සභාව හදලා නඩු පවරනකොට ඒ නඩුවේ චෝදනා බාටපත් වුණේ මොකද්ද? මහරජනගේ ආණ්ඩුව සාපරාධ ලෙස බියවැද්දීම, මහරජනගේ ආණ්ඩුවට එරෙහිව ආයුධ එකතු කිරීම, මහරජනගේ ආණ්ඩුව පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම වගේ තමයි චෝදනා දෙන්නේ. එතකොටත් ඒ කියන්නේ 1971 අරගලේදී අපේ සහෝදරු සටන් කරලා තියෙන්නේ ආයුධ අරගෙන මහරජනගේ ආණ්ඩුවට එරෙහිව. ඇයි 1971 වෙනකොටත් ලංකාව සම්පූර්ණ නිදහස් රාජ්‍යයක් වෙලා තිබුණේ නැහැ. ලංකාවේ නායකයා බවට පත් වෙලා හිටියේ බ්‍රිතාන්‍යයේ මහ රෙජින.
නිසා මේ අරගලයේ එක පැත්තෙන් ගත්තොත් එම නොලැබිච්ච නිදහසට එරෙහිව නිදහස අපේක්ෂා කරමින් කරපු අරගලයක සෙයියා මේ අරගලය තුල තිබුණා. ඒ වගේම ඊට පැත්තෙන් අපි කවුරුත් දන්නෝ මේ අරගලය අපේ පන්තියට දේශපාලන කිරීමේ අයිතිය වෙනුම් කරපු අරගලයක්. ඔබ දන්නවා අපේ පන්තිය පීඩාවටපත් වෙච්ච පන්තිය, නිර්ධන පන්තිය, දුෂ්කරතා මැද ජීවත් වෙන වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, දීවර ජනතාව මේ අපේ පන්තියට දේශපාලන කිරීමේ නිදහස දීලා තිබුණේ නැහැ. අපේ පන්තිය ධනේශ්වර දේශපාලනයේ අතකළු බවටපත් කළ තිබුණේ. ඒ වගේ ලක් තමයි ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙන්නේ. ඒ බිහි වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න තමයි සතර උත්සාහ කරන නිසා ඒ උත්සාහයට හැරෙව අපේ පන්තියේ දේශපාලන කිරීමට සුද්ධ අයිතියක් තියෙනවා අය. ඒක උල්ලංඝනය කරන්න එනවා නම්, ඒක අහෝසි කරන්න එනවා නම් ඒ අයිතිය වෙනුවෙන් අපි සටන් වැද ද්වීපුදන්න උනත් සූදානම් කියන පණිවිඩය පළමුවට දුන්නේ 1971. ඒ අයිතිය අපි අදත් ඇත්තලා නැහැ. අදත් අපිට තියෙනවා. අපි ඒක අත්තරින්නෙත් නැහැ. අපි කියනවා අපි හතුරන්ට රට විනාශ කරපාට අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණට, අපේ පන්තියේ දේශපාලන පක්ෂය, අපේ පන්තියට විමුක්තිය කියන දේශපාලන පක්ෂය මේ රට කවද හෝ දවසක නගා සිටින පක්ෂය නිසා අපේ පක්ෂයට දේශපාලන කිරීම සඳහා තියෙන අයිතිය කවුරු උදුර ගන්න උත්සාහ කරනවා නම් ඊට හැරෙව හෙටස් සටන් වදින්න ජනතා විමුක්තිය ලෑස්ති. ජනතා විමුක්ති පෙරමුණට තියෙන අපේ පන්ති අයිතිය අත්හරින්න අපි ලෑස්ති නැහැ කියන එක අපි හැමදාම ඒගොල්ලන්ට කියනවා. අපි අද සටන් වදින්නේ අවුද වලින් අදහස් වලින්. එදා යථාර්ථයේ අවුද, අද යථාර්ථයේ අදහස්. අපි ලෑස්ති අදහස් වලින් සටන් වදින්න. ඒ සඳහා තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඔබ කවුරුත් දන්නවා. අපේ සමාජය වහල් බහටපත් කරලා තිබුණා. අපේ පන්තියට බල කරලා තිබ්බා ධනපති පන්තියේ තාඩන පීඩන අසාධාරණකම් ඉස්සරහා මුනිවත රකින්න කියලා. දරාගෙන ඉන්න කියලා. ප්‍රශ්න කරන්න එපා කියලා. නිසා ධනවාදයේ වියගහට ගෙල තියලා අපිව දක්කගෙන කීයේගොල්ලෝ. ඒ වගේ ලාක් තමයි අපේ පන්ති අයිතිවාසිකම් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වෙන්නේ. එතකොට තමයි ධනපති පන්තිය අපේ පක්ෂය මර්ධනය කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේ වෙලාවක ජනතා විමුක්ති පෙරමුණ තීන්දුව කරා මොකද්ද අපි ධනපති පන්ති ඉස්සරහා දණින් වැටලා ජීවත් වෙන්නේ නැහැ කියලා. අපි කවුරුත් දන්න 1971 අරගලයේදී අපේ සටන් සගයෙන්ගේ තිබිච්ච ප්‍රධාන සටන් පාඩම මොකද්ද? දණින් වැටි ජීවත් වෙනවට වඩා දෙපැන් සිට මිය යාම උතුම්. අපි හිතන ඕනම වෙලාවක ජනතාවගේ හදවතේ තියෙන උන ආදර්ශ පාඩක් එක. දණින් වැටිලා වසර 100ක් ජීවත් වෙනවට වඩා අසාධාරණට එරෙහිව අයුක්තියට එරෙහිව දෙපැන් නැගී සිට පැයක් ජීවත් වීමත් මනුෂ්‍යත්වයට වටිනවා කියන එක අපේ සෞදු ඔප්පු කරලා තියෙනවා. නිසා මරණය තෝරාගැනීමෙන් ඔප්පු කරලා පෙන්නනවා මොකද්ද? අපේ පන්තියේ දේශපාලන කරන අයිතියක් තියෙනවා. අයුක්තිය අසාධාරණ ඉස්සර අපිට නැගිටින අයිතියක් තියෙනවා කියන එක ඔප්පු කරලා පෙන්නනවා. ඒ වගේම අපේ රටේ සමාජවාදයේ වෙනුවෙන් ධනවාදයට තියෙන එකම විසඳුම සමාජවාදයයි. ඒ සමාජවාදී විශ්වාස කරලා අවියරන් සටන් කරව පළවෙනි කණ්ඩායම වඩපත් වෙන්නේ 1971 අපේ සහෝදර සහෝදරියෝ. ඒ වගේම අපි කවුරුත් දන්න උන්ට විශාල විශ්වාසයක් තිබ්බ තමන්ගේ අරගලය පිළිබඳව. නැත්තම් කල්පනා කරලා බලන්න. ඊ타මාත්ම දියුණු අවිසහිත සන්නද්ධ හමුදා ආරක්ෂක හමුදා ඉන්න තැන්වලට විශාල පුහුණුවක් නොලබපු දියුණු අවියවුද නැති පිරිසක් ගිහිල්ලා සටන් කරන්නේ ඒ සටන් කිරීමේ අභිලාෂයෙන් කොතනින්ද? ඒ සටන් කිරීම සඳහා වෙච්ච ධෛර්යයෙන් කොතනින්ද? එතන ඒක තමයි මොකද්ද? විශ්වාසයක් තිබ්බා. අපි ඉතිහාසය අහලා තියෙනවා ලෝකේ කවදාකවත් සමාජයක් වෙනස් කිරීමේදී පළමු සටන දිනලා නැහැ. පළමු සටන දිනලා නැහැ. හැබැයි පළමු සටනෙන් තමයි අරගලේ පටන් ගන්නෙ. ඒ සටනෙන් පටන් ගත්තට පස්සේ කවද හෝ දවසක අරගලේ ජයග්‍රහණය කරනවා. ඉතිහාසය අපි දන්නවා. අපි අද වගේ ධනපති ක්‍රමය තුල ජීවත් වුන්නේ නැහැ. කිසියම් විදිහක මේ මානව හිමිකම් සහිතව ජීවත් වුන්නේ නැහැ. අපි දන්න ඉතිහාසයේ ඈත අතීතයක ලෝකෙ තිබිලා තියෙන වහල් සමාජ කියලා සමාජයක්. වහල් සමාජය. වහල්ලු කියලා වර්ගයක් හිටියා. මිනිස්සු වහල්ලු කරලා. උන්ට මිනිස් අයිතිවාසිකම් තිබුණේ නැහැ. ඔවුන් සැලකුවේ කතා කරන උපකරණ හැටියට. කතා කරන උපකරණ වහල්ලු කියලා කියන්නේ. රෝමේදී. ඒ වහල්ලුන්ට වහල්කමේ පීඩාව දරා ගන්න බැරුණාට පස්සේ වහල්ලු විතර නැගිට්ටා. අපි අහලා තියෙනම සටනක් පිළිබඳව රෝමේදී ස්පාටකස්ගේ සටන. ස්පාටකස් තමයි නායකයා. හැබැයි අපි කවුරුත් දන්නවා ස්පාටකස් ලෝකයේම ගරු කරන කෙනා ඒ සටනෙන් දිනුවේ නැහැ. ඕක පෙරදුනා. ඒ වුණාට ඒ සටන වහල්කමේ අහෝස කිරීම සඳහා වෙච්ච පළමුණු පියවර බටපත් වුණා. පසු කාලයක වහල්කමේ අහෝස වුණා. වැඩවසම් සමාජයක් ඊටේක සටන් තිබුණා. ඒකෙත් පළමු සටන දිනුවේ නැහැ. හැබැයි පසු කාලයක සටන් එකතු වෙලා අධ්‍යක්ෂක එකතු කරලා වැඩවසම් සමාජෙ බිඳ වැටුණා. ධනවාදෙත් බිඳ වැටුණා අපි දන්නවා. රුසියාවේ ධනවාදෙ බිඳ වැටුණා. පස්සේ ආපහු ආවට.
චීන ධනවාදේ බිඳ වැටුණා. ඒකේ පළමු සටන දිනුවේ නැහැ. ඒ සටන් වල අත්දැකීම් වලින් තමයි පස්සේ ධනවාදේ පරද්දන්න පුළුවන්කම තිබ්බේ. ජනතා විමුක්ති පෙරමුණේ 1971 අරගලේ අපේ සහෝදරු දැනන් හිටියා මොකද්ද? අපි දිනුවත් නැතත් මේ සටන පටන් ගන්න ඕන. අපි අද කරන කැපකිරීම අද ප්‍රතිඵල නාවට අනාගත දවසක ප්‍රතිඵල එනවා කියලා උන් විශ්වාසයක් තිබ්බා. අද අපි දීවිදුවට පස්සේ අපි ආදර්ශයෙන් මත දසදහස් ගණන් සහෝදරවරු ඒ ආදර්ශයන් තුල ඉස්සරහට එනවා කියලා උන්ට විශ්වාසයක් තිබ්බා. ඒ නිසා උන් 1971 අරගලේ පරාජයෙන් කෙලවර වුණාට ඉරගත වුණාට පස්සෙත් ඒ විශ්වාසය හදවතේ තියාගෙන ඉරගෙදර පිටියේ කවියෙන් ලිව්ව තමන්ගේ අදහස. අපි සාමාන්‍යයෙන් හැමදාම ওই කවියක් දෙකක් කියනවා මේ අප්‍රේල් සමරුවේ. අපේ සාගයෝ 1971 ඉරගත වෙච්ච අය සමාජවාදී පිළිබඳව තමන්ගේ අරගලේ පිළිබඳව තියෙන විශ්වාසය කවියකින් ලිව්වා බිත්තියේ. මෙන්න මෙහෙම ලිව්වේ කොහොමද? පිපිමල් පරව විසිරී ඇත දෙරණ මත විහිදු සුවඳ ඉදිරියටත් මියනු නැත. ඔපවත් කරන්නට ඒ සුවඳ අපරිමිත නිම් නැති තරම් පිබිදෙන්නට කැකුළු ඇත කියලා. අපි කවුරුත් දැනගට නිම් නැති තරම් පිබිදෙන්නට කැකුළු තියෙනවා කියලා. ඒක තමයි 1971 විනාශ කරපු පක්ෂ ඊට වඩා දසදහස් ගණනකින් වැඩි වේගයකින් හදන්න අපිට පුළුවන්කම තිබුණේ. අද මෙතන දැස්සලා ඉන්න අපේ සහෝදර සහෝදරියෝ අනුමානක පරම්පරා කීපයකයි මෙතන ඉන්නේ. මේ වේදිකාවෙත් ඉන්නේ. 1971 පරම්පරාවේ අපේ පළමු පරම්පරාවේ සහෝදර සහෝදරියෝ මෙතන ඉන්නවා මේ වේදිකාවේ ඉන්නේ. දෙවෙනි පරම්පරාව 1977 න් පස්සේ ආව පරම්පරාව අපේ පරම්පරාව. අපේ පරම්පරාව ගොඩ දෙනෙක් මේකේ ඉන්නවා. මාත් ඒ පරම්පරාවේ කෙනෙක්. ඊට පස්සේ 1983 න් පස්සේ පරම්පරාවයත් මෙතන ඉන්නවා. ඊළඟට මේ ඊයේ පෙරද පක්ෂ සම්බන්ධ වෙච්ච අපේ අලුත් පරම්පරාවේ අපේ දූලා පුතාවත් මෙතන ඉන්නවා. ඒකෙන් මොකද්ද කියන්නේ? ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමන වළක්වන්න කාටවත් බෑ කියන එක මේකෙන් තහවුරු කරලා තියෙනවා. 1971 අරගලේදී සමාජවාද වෙනින් ඔසවපු රතු දජය සතුරන්ට බිම දාන්න බෑ. ඒක ඔසවා ගන්න එකහතක් නැති වෙනකොට අදහස් ගණක් එසවනවා කියන විශ්වාසය උන්ට තිබ්බා. ඒ විශ්වාසයෙන් තමයි උන් දීවිදුවේ. අදත් අපි ඒ විශ්වාසය එහෙම්ම තහවුරු කරලා තියෙනවා ඒ කොඩිය බිම දාන්න බෑ කියලා. අපේ පක්ෂයේ සගයන්ගේ ලේන් රක්ත වර්ණ වෙච්ච අභිමානවත් දජය බිම දාන්න කාටවත් බෑ. කවුරු සහ කරත් ඒක අපි දෙන්නේ නැහැ. ඒක බාහිර සතුර වෙන්න පුළුවන්, අභ්‍යන්තර සතුර වෙන්න පුළුවන්. කවුරු සහ කරත් අපේ දිවි පරදුරු තියාවෝ ඒ දජය අපි ජයග්‍රහණය දක්වා ඔසවාගෙන යනවා කියන සාහිතකේ අපි මේකෙදි ඉතා පැහැදිලිව දෙන්න ඕනකම තියෙනවා. විදන්නේ 1971 වැඩේ කරන්න බැරුණා. 88 89 දී අපේ පක්ෂයේ නිර්මාතෘවර රෝණ විජිත සහෝදරයා ගමනක් සහෝදරයා ඇතුළු සහෝදරු ගණනාවක් ඝාතනය කරලා අපේ දජය උතුර ගන්න බැරි වුණා. ඊට පසු කාලෙක අභ්‍යන්තර කුමන්ත්‍රණ වලින් විවිධ කණ්ඩායම් කඩාගෙන ගිහිල්ලා මේක වටන්න උත්සාහ කරා බැරි වුණා. නිසා අපි ඊටාම දුෂ්කර තත්ත්වයන් යටතේ අමාරුවම පෑදෙත් ඒ සගින්ගේ දජය සමාජවාදී දජය යුක්තිය සාධාරණ දජය ඊළඟ උසන් හිටියා. එහෙම පුළුවන් වුණේ මොකද ඕන් තුල තිබිච්ච විශ්වාසය අපි තුල තියෙන නිසා. ඒ නිසා 1971 අරගලය කියලා කියන්නේ නිකන් සටනක් කරල්ලක් නෙවෙයි. ඒක අපිට අපේ පන්තියට අපේ පක්ෂයට සමාජයට දෙවන්ත දේවල් එකතුරු පක්ෂයක්. දෙවන්ත එකතුරු අරගලයක් ඒක. දැන් අපි කල්පනා කරලා බලුවොත් එහෙම 1971 අරගලයේ සිද්ධුනේ ඇයි? මතුන වචන කීපයක් කියන්න ඕන කියලා. මොකද අපේ අලුත් පරපුරේ අපේ දූ දරුවෝ ටිකක් මෙතන ඉන්නේ. 1971 අරගලය පිළිබඳ නොඑක් අය ලියනවා. සාමාන්‍යයෙන් අර වැස්ස කාලේ ඩෙන්ගු වෙනවා වගේ තමයි අප්‍රේල් මාසේ කිට්ටු වෙනකොට ඔය 71 ගැන කාටත් පොඩ්ඩක් මතක් වෙනවා. ඊට පස්සේ පත්‍රවල ලියන්න පටන් ගන්නවා. සමහර විශ්‍රාමික කැරලිකරු 71 යහුවෙලා විප්ලවයෙන් කියන්නේ රස්සාවෙන් විශ්‍රාම කියලා නෙවෙයි විප්ලවයෙන් විශ්‍රාම අරගෙන පැත්තට ලින්දලා අප්‍රේල් මාසේ කිට්ටුනම පත්‍රකාරයෙක් අල්ලගෙන පත්‍ර ලිපියක් කියන මම පොර වෙන්න. නොඑක් ಜಾති ලියනවා. දාලා ගියපු කට්ටිය වීර වෙන්න ලිපි ලියනවා. අපේ විරුද්ධ කට්ටිය අපේ විරුද්ධව ලිපි ලියනවා. එනිසා 1971 අරගලය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කතා කරන්න හොඳයි. මොකක්ද මේ අරගලය? 1971 අරගලය කියලා කියන්නේ කායකවත් හිතුවක්කාරකමක ප්‍රතිඵලයක් නෙවෙයි. හිතුවක්කාරකමකට පුද්ගලික අරමුණකට දසදහස් ගණක් ජනතාවක් ආයුධන සටන් කරන්න ගෙන්නන්න බෑ. අපි අභියෝගන පුළුවන් නම් එහෙම කරලා බලන්න කියලා කාට හරි. එහෙම කරන්න බෑ. 1971 අරගලය කියලා කියන්නේ මේ මොහොතේ ඇතිවෙච්ච සමාජමය කොන්දේසි විසින් නිර්මාණය කරපු එකක්. නිකන් එකක් නෙවෙයි. මොකක්ද මේ සමාජමය කොන්දේසි? ජනතා විමුක්ති පෙරමුණ 1965 බිහි කරනවා. බිහි වෙනවා. ඇයි? අපේ රටේ ධනපති ක්‍රමයේ තිබුණේ ධනපති පන්ති අයිතිවාසිකම් වෙනුවෙන් ධනපති රාජ්‍ය බලය පවත්වා ගැනීම වෙනුවෙන් ධනපති පන්තියේ පක්ෂ දෙකක් හදන් හිටියා.
මුලින් හැදුවේ එක්සත් ජාතික පක්ෂය. ඒකෙන් පස්සේ බණ්ඩාරනායක මහත්තයා කැඩලා ගිහිල්ලා තව එකක් හැදුවා ශ්‍රී ලංකන් පක්ෂය කියලා. මේ දෙක තමයි මාරුවෙන් මාරුවට බලය අරගෙන ගියේ. ධනපති පන්තියේ පක්ෂ දෙක. අපේ පන්තියට කියලා පක්ෂ කලින් හදලා තිබ්බා සම සමාජ පක්ෂ කොමියුනිස්ට් පක්ෂ. හැබැයි 1964 කාලේ සම සමාජ පක්ෂ කොමියුනිස්ට් පක්ෂ අපේ පන්තියේ දේශපාලන ඇත්තරලා වමේ දේශපාලන ඇත්තරලා විප්ලවකාර දේශපාලන ඇත්තරලා ධනපති පන්තියේ තුරුලට පසුබැස්සා. ඇමතිකම් 3 භාග 2කට සභා ගාණ්ඩුවකට රිංගුවා. වම ඇත්තරියා. ඒ වෙලාවේ අලුත් වම කෝණකම් මතු වුණා. විප්ලවකාරී වම කෝණකම් මතු වුණා. අපේ පන්තියේ සැබෑ පක්ෂයේ කෝණකම් මතු වුණාම අන්නේ දා හිටපු තරුණ කණ්ඩායමක් රෝහණ විජය සහෝදර ඇතුළු අන්නේ හිස්තන පුරවන්න පක්ෂයක් හැදුවා. ජනතා විමුක්ති පෙරමුණ. ඒ පක්ෂය හැදුවෙම කොහොමද සඳහාද? ධනවාදයට හැරෙව අපේ පන්තියේ පීඩාවට පත්වෙච්ච පන්තියේ ජයග්‍රහණ වෙනුවෙන් මේ පක්ෂය හැදුවේ. හදපු පළවෙනි මොහොතේ සිටම ධනපති පන්තිය දැක්කා ඒක අනතුරු. උන් දැක්කා මේක හීලා කරගන්න බෑ. මේක මිලදී ගන්න බෑ. මේක ඇමතිකම් වලට ගන්න පුළුවන් කමක් නැහැ. මේක බයවත් ගන්න බෑ නිසා මේක සමූල ඝාතනෙන් ඉවර කරන්න උන් කල්පනා කරා. පැලයක් ලොකු වෙන කලින් පොරෙන් කපන් තියන තු නියපොතෙන් කඩන්න උන් කල්පනා කරා. නිසා ජනතා විමුක්ති 1965 පටන් ගන්නව හදන්න 1968 වෙනකොට අපේ පක්ෂයේ මර්ධනය කිරීම ආරම්භ කරනවා ධනපති පන්ති. අපේ පක්ෂයට එරෙහිව 1970 මුල තමයි තොරතුරු හොයන්න චේ ගෙවරා බියුරෝ පිහිටවන්නේ. ඒත් අපේ පක්ෂය ආයුධ අරගෙනත් නැහැ, කැරලි ගහලත් නැහැ, සටන් කරලත් නැහැ. 1971 ජනවාරි මාසෙට චේ ගෙවරා බියුරෝ පිහිටුවා. ඒගොල්ලෝ 1970 අග වෙනකොට ඔය මර්ධනකාර දේවල් පිහිටවන්න පටන් ගන්නවා. අපේ පක්ෂ මංගල රැළිය තිබ්බේ 1970 අගෝස්තු මාසේ 12 වෙනිදා කොළඹ හයිඩ් පාක් එකේ. ප්‍රධාන පළවෙනි මංගල රැළිය. අපි නිසා අපිට පුළුවන් වෙච්ච පළවෙනි මොහොතේම අපි රැස්වීම තියලා ජනතාවත් එක්ක දේශපාලන පටන් ගත්ත පක්ෂය. පළවෙනි රැළිය තියලා අගෝස්තු මාසේ 12 වෙනිදා රැළිය තියෙනවා. 13 වෙනිදා එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ආතර රාජ්කුමාර් රත්නවේ ඔහු පුවත්පත් නිවේදනයක් නිකුත් කරා. පුවත්පත් නිවේදනයක්. ඒකේ තිබුණා මෙන්න මෙහෙම. දැනට රටේ හිස ඔසවන සිටින චේගරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක එකේ මූලික හතුරා වන්නේය. එය හඹා ගොස් මුලින් උපුටා දැමිය යුතුයි කියලා. ඉංග්‍රීසි පත්‍රයේ තිබුණේ it should be eradicated. අහලා බලන්න eradicate කියන වචනේ පාවිච්චි කරන්නේ මුළුමනින්ම ගලවලා දානවා. ඒගොල්ලන් සැලැස්මක් තිබ්බා ජනතා විමුක්ති වන මුළුමනින් ගලවා දාන්න, මුළුමනින් විනාශ කර දාන්න. එතකොට අපි ආයුධ අරන් තිබුණේ නැහැ. අපි රැස්වීම කරනවා. පළවෙනි රැස්වීම. අපි සන්නද්ධන තීන්දුව අරන් තිබුණේ නැහැ. අපි ජනතාව එක්ක සාකච්ඡා කරන තීන්දුවක් කරන් තිබුණේ. නිසා අපි දැනගත්තා ඒගොල්ලෝ අපේ පක්ෂ විනාශ කරන්න එන්නේ කියලා. අපි උත්සාහ කරා ඒක වළක්වන්න. නමුත් උත්සාහය වැඩක් වුණේ නැහැ. මොකද ඒගොල්ලෝ මර්ධනය සඳහා දිගින් දිගට පියවර ගත්තා. අවසානයේ අපිට තීන්දුවක් ගන්න මොකද්ද? ඒගොල්ලෝ අපිව සමූල ඝාතනය කරන්න එන්නේ. අපිට නිකම්ම මැරෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපිට අඩු ගානේ සටන් කොට මැරීමේ අයිතිය අපිට ගන්න ඕන කියලා අපි තීන්දුවක් ගත්තා. නිසා තමයි ජනතාව විසින් තීන්දුව කරන්නේ ආයුධ අතර ගන්න. නිසා ජනතාව විමුක්ති වුණ ආයුධ අතර ගැනීම කියලා කියන්නේ හිතුවක්කාරක ප්‍රතිඵලයක් නෙවෙයි. ධනේශ්වර මර්ධනය අපිට බල කරා වෙන කිසි මගක් නැහැ. මේ මග හැර කියලා නිසා ඒ මග තෝරගන්න අපිට සිද්ධ වුණා. නැත්නම් අපිට මොකද්ද? දේශපාලන ඇත්තරීම තමයි අපිට තිබුණේ. අපිට තීන්දුවක් ගන්න තිබුණ මොකද්ද? අපි දේශපාලන අත්හරිනවද? නැත්නම් සමූල ඝාතනවද? නිකම්ම අත්දැකීමක් නැතුව. ජනතාව විමුක්ති වුණ එක රැයකින් මරා දැම්මනම් අද අපිට කතා කරන්න 1971 අරගලයක් නැහැ. මෙහෙම අත්දැකීමක් නැහැ. හැබැයි අද අපිට තියෙන මොකද්ද? සටන් කොට දියුදුන් පරපුරක අත්දැකීම අපි කතා කරනවා. අපිට අභිමානයක් තියෙනවා අපේ පක්ෂයට. අපේ පක්ෂය තමයි අපේ පක්ෂයේ දේශපාලන අයිති වෙනුවෙන් සටන් කර පක්ෂය කියලා අපිට අභිමානයක් තියෙනවා. ඒ සියල්ල ගන්න පුළුවන් උනේ මේ නිසා 1971 අරගල කියලා කියන්නේ ඒකට විප්ලවීය තත්ත්වයක් තිබුණේ නැහැ. මොකද්ද මේ ධනේශ්වර මර්ධනයට එරෙහිව අවිගත නැගීම. ධනේශ්වර මර්ධනයට මුහුණ දෙන්න උත්සාහ කරපු සියලුම ආකාරයන් අසාර්ථක වූ විට ප්‍රතික්ෂේප කළ විට ඉතුරුලා තිබුණේ අවිගැනීම නම් ඒ අවිගැනීම අර වෙන විකල්පයක් තිබුණේ පරපුරට වුණ අවිගත්තා. ඒ නිසා 1971 අරගල හිතුවක්කාරකම් ප්‍රතිඵලයක් හරි අහම්බයක් හරි බලහත්කාරයෙන් විප්ලව කරන හදපු එකක් හරි නෙවෙයි. අපේ පක්ෂයේ දේශපාලන කිරීමේ අයිතිය උදුරගෙන අපේ පක්ෂ විනාශ කරන සතුරා දාපු උත්සාහයේදී ඊට එරෙහිව අපේට දේශපාලන කිරීමේ අයිතිය වෙනු පිටුනිසා ධනේශ්වර මර්ධනයට එරෙහිව කරපු අවිගත නැගීමක් තමයි මේක අපි තේරුම් ගන්න ඕන කම තියෙන්නේ. ඊට කෙටියෙන් ගත්තොත් දැන් මේ අරගලෙට දැන් අවුරුදු 48ක් වෙනවා. අඩ සීවසකට පොඩ්ඩයි අඩු. අපිට තියෙන වගකීමක් මොකද්ද ඔබට අපිට?
1971 අරගලේ දීවිදු සගෙන්ගේ අරමුණු ජයග්‍රහණ කිරීම වගකීම අපි අපේ උරුමතට අරගෙන තියෙනවා. උන්ගේ දජය අපි ඔසවගෙන ඉන්නවා. අපි තාමත් තියෙන මොකද්ද? ඒ අභියෝගය තාම අපි ජයග්‍රහණය කළා නැහැ. අපි ඉස්සර තාමත් තියෙන මොකද්ද? උන්ගේ අරමුණු ඉටු කිරීමේ අභියෝගය තියෙන මොකද්ද? සමාජවාදී ගොඩනැගීමේ අභියෝගය අපි ඉස්සරහට තියෙනවා. එනිසා අභියෝගයෙන් අපි සටන් කරන්න ඕනකම තියෙනවා. අපි සමහර මහත්තුරු අපෙන් අහනවා දැන් 71 අරගලට අවුරුදු 48යි තාම මොකක්වත් වෙලා නැහැ නේ. ඔගොල්ලෝ මුකුත් කරලා නැහැ නේ කියලා අපෙන් අහනවා. මුකුත් කරලා නැතුව නෙවෙයි. 1971 සිට කුමන්ත්‍රණ මර්ධන තහනම් කිරීමේ සියල්ල මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂක්ෂ පවත්වගෙන ඒමම අපි හිතනවා ජයග්‍රහණයක් ධනපතිකම යටතේ කියලා. මොකද මේ මට්ටමට විනාශ කරපු පක්ෂ ලෝකේ කොහෙවත් ගොඩ අරගෙන නැහැ. අපට වෙච්ච විනාශයන් දෙක එක්සත් ජාතික පක්ෂයට වුණා නම් ශ්‍රී ලංකා පක්ෂයට වුණා නම් වෙන පක්ෂයකට වුණා නම් අද ඒවා හිටපු තැන්වත් හොයන්න බෑ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මේ සියලු දුෂ්කරතා මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය අද අපේ රටේ දේශපාලනයේ තීර්ණාත්මක පක්ෂයක් දක්වා රැගෙන යමම හිතනවා ජයග්‍රහණයක් කියලා. ඒ විතරක් නෙවෙයි ආදරණීය සහෝදරවරුනි. සමාජවාදය කියන එක අපි සමාජ පරිවර්තනයක් වෙනවා අපි වෙන්නේ ඉන්නේ. සමාජ පරිවර්තනයක් අපේ තනි කැමැත්තට කරන්න බෑ. එම් කරන්න බෑ. අපි ආසයි තමයි මේක ඉක්මනින් ඉවර කරගන්න. අපිට ආසාවක් තියෙනවා ඒ හීනේ දකින්න. මොකද්ද? සමාජවාදී රටක ආර්ථික සංවර්ධනයේ තියෙන ආර්ථික සම්පත් සමානව බෙදී යන සාධාරණව බෙදී යන ජාතිවාදේ නැති කවුරුත් hina වෙලා ජීවත් වෙන ආගම් ભેද නැති සීළු ආගමික නායකින් සීළු ආගම දන ජනතාව සතුටින් ජීවත් වෙන බෞද්ධ පල්ලියටත් යන කතෝලික ක්‍රිස්තියානි පන්සලටත් යන හින්දු අය දෙකටම යන ભેද නැති රටක ජීවත් වෙන්න දරුවන්ට දරුවෝ වගේ සලකන රටක ජීවත් වෙන්න මල් වගේ සලකන වැඩිහිටියන්ට ඒ වගේ සලකන රටක ජීවත් වෙන්න මඟතොටේ හම්බුනාම hina වෙලා කතා කරන්න ස්ට්‍රෙස් එක පීඩාව නැතුව ජීවත් වෙන්න ලෙඩ දුක් නැතුව ජීවත් වෙන රටක අපි කවුරුත් කැමති අපි ආසයි ඒකට ඒ හිනේ දකින්න අපි ආසයි ඒ ආසාව තියාගන්න ඒ හිනේ තියාගන්න මොකද හින ඕන අපිට සටන් කරන්න හැබැයි එමෙ හින අපි දැක්කට ඒ ආසාව අපිට තිබ්බට අපේ කැමැත්තට විතරක් සමාජයක් වෙනස් කරන්න බෑ ඒකට කොන්දේසි ගණනාවක් සැපිරෙන්න ඕන ඒ සමහර කොන්දේසි අපටයි තියව නෙවෙයි ඒවා සමාජයට අයිති දේවල් අපේ දේශපාලන ගුරුවරු රෝහණ විජිත සහෝදරයා රුසියානු විප්ලවයේ නායකයා මාක්ස්වාදී නායකයෙක් ලෙනින් සහෝදරයා අපිට කිව්වා සමාජවාදී විප්ලවයක් සමාජ පරිවර්තන සඳහා කොන්දේසි ගණනාවක් සිද්ධ වෙන්න ඕන කියලා. ඒ කොන්දේසි දෙකට බෙදලා අපිට කිව්වා මොකද්ද? සමාජ පරිවර්තනයක් සඳහා අරුබුදයක් ඇති වෙන්න ඕන ධනවාදී තුල ඒ අරුබුදේ දෙපැත්තකින් එන්න ඕන. ඒකට අපිට කිව්වා ඉහළින් ඇති වෙන අරුබුදේ සහ පහළින් ඇති වෙන අරුබුදේ කියලා. ඒ කියන්නේ මොකද්ද? පහළින් ඇති වෙන අරුබුදේ අපිට පැහැදිලි. ඒ කියන්නේ මොකද්ද? අපේ පන්තියට ධනවාදය තුලේ තවදුරටත් පරණ ක්‍රමයට ජීවත් වෙන්න අමාරු වෙන්න ඕන. හැබැයි අපි දන්නවා ධනවාදී අපිට අරුබුදයක් තියෙනවා. අමාරුකමක් තියෙනවා. නමුත් එහෙම තිබ්බට තාමත් අපේ පන්තිය උත්සාහ කරමින් ඉන්නවා මේක යටතේ ජීවත් වෙන්න. තාමත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. රස්සාවක් කරනවා ලැබෙන වැටුප මදි. ඒ නිසා අමතර කාලේ වැඩ කරලා ඕවර් ටයිම් කරලා කීයක් හරි හොයාගෙන මේක ගැට ගහන්න උත්සාහ කරමින් ඉන්නවා. ගොවිතැන් කරනවා ආදායමක් නැහැ නිසා ඒක ASCII පුංචි කඩ පොඩ්ඩකුත් දාන්න try කරලා බලනවා තව පොඩ්ඩක් අරගෙන පුළුවන් මේක දුවන්න කියලා. ඒ නිසා අමතර යමක් කරලා තාමත් මේක ඇතුලේ පුළුවන් ද ජීවිතයකට ගන්න කියලා උත්සාහය දරමින් ඉන්නවා. ඒ නිසා ධනවාදය ඇතුලේ ජීවත් වෙන්න බෑම කියන තරකට තාම ඇවිල්ලා නැහැ අරුබුදයක් තිබ්බට. ඒ අපේ පන්තියට පැරණි ක්‍රමයට ජීවත් වෙන්න බැරි මට්ටමේ අරුබුදයකට තාම ඇවිත් නැහැ එමින් තියෙනවා. මේ හැදෙමින් තියෙන එක. ඒ වගේම පැත්තෙන් කියනවා ලෙන්සතර මොකද්ද? පහළින් ඇති වෙන අරුබුද සහිලින් ඇති වෙන අරුබුද. ඒ කියන්නේ අපේ පන්තියට තවදුරටත් පරණ ක්‍රමයට ජීවත් වෙන්න බැරි වෙන්නත් ඕන. ඒ වගේම පාලක පන්තියට තවදුරටත් පරණ ක්‍රමයට පාලනය කරන්න බැරි වෙන්නත් ඕන. අපේ පන්තිය අරුබුදට යන වගේම පාලක පන්තියත් අරුබුදට යන්න ඕන. තාම ගිහිල්ලා නැහැ. දාර වසන්ත සහෝදරයා කිව්වා වගේ අදත් අයවැය සම්මත කරගන්න. බොරුවට නේද? වේදිකා මත උල් සටන් පෙරලන්න ආණ්ඩු පෙරලන්න අයවැය පරද්දන්න ආණ්ඩු ගෙදර යවන්න කතා කරන්නේ. හැබැයි තිරෙන් පිටිපස්සේ රහස් සාකච්ඡා. ඊට පස්සේ මොකද කරන්නේ? අයවැය සම්මත කරගන්නකොට සමහරු ඡන්ද දෙනවා, සමහරු මගහැරලා ගිහිල්ලා අනිත් මේක දිනුවා. ඒගොල්ලන්ට අරුබුදයක් තියෙන එක ඇත්ත. හැබැයි ඒ අරුබුදේ තාමත් ආණ්ඩුවක් අරගෙන බැරි මට්ටමේ අරුබුදයක් නෙවෙයි. මේක ඇදගෙන යන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ එකට ජීවත් වෙන්නේ. අපි දකිනවා එළියෙන් බලනකොට මේගොල්ලෝ වෙනස් කියලා අපිට පේනවා. එකිනෙකා සමග අවි අමෝරා සටන් වදින හදනවා අපිට පේනවා.
වාග් ප්‍රහාර ගොඩක් එල්ල වෙනවා. ඒ වුණාට ඒකට ඉන්නේ මේගොල්ලෝ. රෝහන් සහෝදරයා කිව්වා ඒ කාලේ අපිට මෙන්න මෙහෙම. හොරු දවල්ට රණ්ඩු කරනවා රැයට එකට හොරකම යනවා කියලා. ඒක තමයි කරන්නේ. මේ වෙන්නේ ඒක. මේගොල්ලෝ ඔක්කොම රැයට එකට හොරකම යන කට්ටිය. දවල්ට පොඩි රණ්ඩුවක් තියෙනවා මොකටද? හොරකම් කරන් ආපුවා බෙදා ගන්න ගියාම පංගුව පොඩි වුණාම පොඩි රණ්ඩුවක් තියෙනවා. පංගුව පොඩි වුණා. සමහර හොරකම් කරපන් හොරකම් කරනවනේ. ඒකට හොරකම් කරලා අරන් ආවම ඒකත් ආයි හොරකම් කරගන්නවා. එතකොට පොඩි රණ්ඩුවක් තියෙනවා. හැබැයි එහෙම රණ්ඩු කරගත්තට ආයි රැයට එක තුල හොරකම යනවා. එසා ඒගොල්ලෝ ලොකු අවුලක් කරගන්නේ. නමුත් ඒගොල්ලන්ටත් පුණුවකමට පාලනය කරන බැරි තත්ත්වයක් එන්න ඕන කම තියෙන නිසා මොකද්ද රටක විප්ලවීය තත්ත්වයක් ඇති වෙන්න ඕන. මිනිස්සුන්ට සමාජවාදී ඕන වෙන්න ඕන. සමාජවාදය සමාජ පරිවර්තනයක් ජනතා විමුක්තිය ප්‍රමුණේ අපට ඕන වුණාට මදි. අපට ඕනනේ මේක. කාටද තව ඕනන්නේ? ජනතාවටත් මේක ඕන වෙන්න ඕන. ඒකේ නිසා අපට වාක්‍යමත් වෙන මොකද්ද ජනතාවට ඒ සඳහා වෙච්ච දැනුම ලබා දෙන්න ඕන. එයා අතට යන්න ඕන. උන්ගේ සටනේ කොටස්කාර බවටපත් වෙන්න ඕන. උන්ට නායකත්වය දෙන්න ඕන. උන් දැනුවත් කරන්න ඕන. ඒක අපේ පක්ෂ වාක්‍යය. අපි වේලාසන අවදි වෙච්ච මිනිස්සු. රෝහන් සහෝදරයා කිව්වා ඒ කාලේ අපිට මොකද්ද? අපි වේලාසන අවදි වූ යමු. අප වේලාසන අවදූ පමණින් වේලාසන හිරුපායන්නේ නැත. එහෙත් හිරුපායන විට වේලාසන අවදි වී සිටීම අපට ප්‍රයෝජනවත් වනු ඇත. අපි කලින් නැගිට අය, අපි කලින් අවදි වෙච්ච අය, අපි කලින් අවදි වෙච්ච නිසා ඉර කලින් පායන්නේ නැහැ. ඒ වුණාට ඉර පායන වෙලාවට කලින් අවදිලා ඉන්න එක අපට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. පළමු ඉරෙලිය දකින්න. එසේ ජනතා විමුක්තිය ප්‍රමුඛ තියෙන මේ ආසාව, මේ හීනය පොදු ජනතාව මත පැල කරන්න අපි සමත් වෙන්න ඕන. අපේ රටේ බහුතරයක් ජනතාවට සමාජවාදී ඕනෙන් කවදාද එදාට ඒක සමාජවාදී නිර්මාණය වෙනවා. එදාට ඒක නවත්තන්න පුළුවන් කිසිම ජගතයක් මේ මීපිට නැහැ කියන එක අපි සාතික කළා කියනවා. ඒ සඳහා අපි ඉස්සරහට යන්න ඕනකම තියෙනවා. ඒක වළක්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ. අපිට ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදර සමහරු හිතන්නේ සමාජවාදී කියන බලහත්කාරයක් කියලා. සමාජවාදී කියන බලහත්කාරයක් නෙවෙයි. බලහත්කාරයෙන් සමාජවාදී හදන්න බෑ. වැරදි. ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදර අපිට කිව්වා මොකද්ද? සමාජවාදයේ ගොඩනගනු ලබන්නේ එය ගොඩනැගීමට කැමති නිදහස් මිනිසුන් විසිනි. සමාජවාදී හදන්න බෑ බලහත්කාරය පාවිච්චි කළා, තුවක්කු පාවිච්චි කළා, කසේ පාවිච්චි කළා හදන්න පුළුවන් කමක් නැහැ. ඒක වැරදි. එහෙම ගියොත් බැටෙනවා. සමාජවාද හදන්නේ කවුද? සමාජවාද ගොඩනගන්නේ එහෙම එකක් ගොඩනගන්න කැමති නිදහස් මිනිස්සු. ඒ සඳහා වෙච්ච මිනිස්සු එකතු කිරීම වගේම අපට තියෙන්නේ. එහෙමනම් අපි අපේ වාක්‍යය මොකද්ද? 1971 අප්‍රේල් 2 අරමුණු ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා නම් එවෙනුම් සටන් කරනවා අපේ අරමුණ මොකද්ද? ඕන් තුල තිබිච්ච හීනය අපි අපේ පොදු ජනතාව මත පැල කරන්න ඕන. අපේ පොදු ජනතාව තුල තහවුරු කරන්න ඕන. පොදු ජනතාවගේ බහුතරයක් ඒ හීනයට දිනා ගන්න ඕන. ඒ අරමුණ දිනා ගන්න ඕන. ඒක ටිකක් අමාරු වැඩක්. ලෝකේ බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන්. අමාරුම දේ තමයි මිනිස්සුන්ගේ හිත වෙනස් කරන එක. මිනිස්සු සම්ප්‍රදායිකයි. අතීතයත් එක්කෙන් ගැට ගැහිලා ඉන්නේ. මිත්‍යා විශ්වාස ගොඩක පැටලලා ඉන්නේ. ධනවාදය තුළ පෞද්ගලිකත්වයේ තහවුරු කරලා තියෙන්නේ. පොදුවේ සමාජය තුළ යමක් දිනා ගන්න වෙනුවට තනින් දිනා ගන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ එවැනි තත්ත්වයක් තුළ ධනවාදයේ විසින් නොමග යවපු, ධනවාදයේ විසින් මානසික වශයෙන් අවුල් කරපු, ධනවාදයේ විසින් පෞද්ගලිකත්වයට ඇදලා දාපු, ධනවාදයේ විසින් රවට්ටපු ජනතාවක් සමාජවාදී සඳහා දිනා ගන්න එක ලේසි නෑ, අමාරු වැඩක්. හැබැයි කොතරම් අමාරු වුණත් සහෝදරයනි අපිට ඒ මග හැර අන් මගක් නෑ. ඒ නිසා කොතරම් කල්ගත වුණත්, කොතරම් අමාරු වුණත් මේ අපි බලාපොරොත්තු ඉටු කර ගන්නවා නම් අපි මේ හීනෙත් අරගෙන, මේ අත්දැකීම් අරගෙන, මේ ආදර්ශයන් අරගෙන පොදු ජනතාවට යන්න ඕන. පොදු ජනතාව දිනා ගන්න ඕන. එදාට මේ හීන සැබෑ වෙනවා අනිවාර්යෙන්. ඒක නිසා අපිට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ 1971 අරගලේ දීපුදු සහෝදරයන්ගේ හීනය සැබෑ කරන අරමුණ සැබෑ කිරීම සඳහා ජනතාවත් එක්ක දේශපාලන කිරීම ඇරෙන්න අපිට වෙන විකල්පයක් නැහැ. ඒ වෙනුවෙන් අපි ධෛර්යයෙන් පෙළ ගැහෙන්න ඕන. අපි දන්න එකපාරක් කොහොම අහන්නේ නැහැ කියලා. අපි දන්න එකපාරක් කොහොම පිළිගන්නේ නැහැ කියලා. දැන් මේ හැමදාම අපි ගියාම දැන් මේ අදත් එහෙම තමයි අපි එන කලින් පොඩ්ඩක් ගියාම අපිට ඔය කීප දෙනෙක් හිතවත් හම්බුණා. මොකද්ද ප්‍රශ්නේ? ජනතාව විමුක්තියට හැමෝම කැමතියි. හැමෝම හොඳ කියනවා. හැබැයි ඡන්දෙට ගියාම ඡන්ද දෙන්නේ නැහැ නේ කියලා අහනවා අපි. දැන් මේ අවුරුදු ගානක් තියෙන ප්‍රශ්නයක් නේ. හැමෝම කැමතියි. ජනතාවගේ හදවතේ තියෙන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. කවුරුත් කැමතියි. කවුරුත් හිතනවා පාර්ලිමේන්තුව හැදෙනකොට JVP කට්ටියත් ඕක ඉන්න ඕන කියලා හිතනවා. පළාත් සභාව හැදෙනකොට JVP කට්ටියත් ඕක ඉන්න ඕන කියලා හිතනවා. JVP රටේ තියෙන්න ඕන ඒගොල්ලන්ට. ඒක කාගෙත් හදවතේ තියෙනවා. Tamanට මොකක් හරි විපතක් වෙනකොට මතක් වෙන්නේ කවුද? දෙවියන් මතක් වෙනවා. මතක් වෙන්නේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ මතක් වෙනවා. ඡන්ද දෙන්න ගියාම අර පළමු වස්සට ඊට එහා පරණේව මතක් වෙලා ඒකට ඡන්දයක් දෙනවා.
ඒ තමයි ස්වභාවය මිනිස්සුන්ගේ. මිනිස්සු සම්ප්‍රදායිකයි. ඒ නිසා අපි වෙනස් කරන්න මැදිහත් වෙනකම දිනෝ ඒක එක පහරකින් කරන්න බෑ. ඒක උත්සාහයෙන් කරන්න බෑ. සඳහා අපි අකණ්ඩ උත්සාහයක් දරන්න ඕන. රෝහණ සෝදර අපේ කාලේ කිව්වා මොකද්ද? කිව්වා ජනතාව අද අපට අහුම්කම් දෙන්නේ නැතිකම් හෙට අහුම්කම් දෙනවා. හෙට අහුම්කම් දෙන්නේ නැතිකම් අනිත් අහුම්කම් දෙනවා. නිසා කිසියම් දවසක අපේ ජනතාව බහුතරයක් අපට අහුම්කම් දෙන දවසක් එනවා කියලා අපට කිව්වා. අපි ඒක ඇද්දකලා තියෙනවා. ඒ නිසා අපි ජනතාව අපට අහුම්කම් දෙන තුරු වාද කරගන්නේ නැතුව ඉවසීමෙන් ජනතාවට කරුණු පැහැදිලි කර දෙන්න අපි සමත් වෙන්න ඕන. ඒක ඔබේ අපේ කාගෙත් වගකීම. ඒ සඳහා වෙච්ච තත්ත්වයක් දැන් අපි ඉස්සරහ තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න. දැන් සමහර ඔපෙන් අහනවා ජනතාවෙන් තුන මේ අවුරුදු 50ක් දැන් වෙනවා මොකද්ද කරේ කියලා අහනවා. හැබැයි කවුරුවක්වත් අහන්නේ නැහැ. අවුරුදු 71ක් බලය දුන්නා ධනපති පක්ෂ දෙකකට මොකද්ද කරේ කියලා කවුරුත් අහන්නේ නැහැ. බලයේ දීප පක්ෂ දෙක මොකද්ද කියලා අහන්න දිගට අපෙන් අහනවා. අපිට බලය දීලත් නැතුව අපෙන් අහනවා මොකද්ද ඔයගොල්ලෝ කරේ කියලා අපෙන් අහනවා. ඒ මහණවනේ කියන්නේ දෙවලුත් අපිට තියෙනවා. ඔබ කල්පනා කරලා බලන්නකෝ. ධනවාදයට එරෙහිව පළවෙනි සන්නද්ධ නැගිටීම කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඒවල් ලොකු දේවල් ඉතිහාසය ඇතුලේ. ඒ විතරක් නෙවෙයි ඔබ කවුරුත් දන්නවා. 1975 අපේ රටේ ඉඩම් ප්‍රතිසංස්කරණයක් සිද්ධ වුණා. අකර දහස් ගණන් තියන් හිටියා තනි මිනිස්සු ගොවියන්ට ඉඩම් කැලලක් නැතුව, ඉඩම් අක්කර භාගයක් නැතුව. හැබැයි අපි දන්නවා 1975 දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමක් හදලා නීතියක් ගන්නලා ඉඩම් වල පුද්ගලික අයිතිය අක්කර 50ට සීමා කරා. ඇයි එහෙම කරේ? කවුද බලපෑවේ? 1971 අරගලයේ බලපෑම තමයි 75 දී ඉඩම් ප්‍රතිසංස්කරණය කරලා ඉඩම් බෙදා දෙන්න සිද්ධ වුණේ ඒගොල්ලන්ට. නිසා 71 අරගලයට ඒ වෙලෙත් ප්‍රතිඵලයක් තිබුණා මොකද්ද? ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ගැනලා 75 දී ඉඩම් නැති ජනතාවට ඉඩම් බෙදා දීමට ආණ්ඩුවට සිද්ධ වුණා මේ අරගලය නිසා. ඒ විතරක් නෙවෙයි අපි කවුරුත් දන්නවා 1972 අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා. ගෑනලා 72 ව්‍යවස්ථාවෙන් රජින සමග තිබි සම්බන්ධ කැඩුවා. ඇයි එහෙම සිද්ධ වුනේ? ඒක කලින් සිද්ධ වුණා මොකද 1971 අරගලේ බල කරා ඒගොල්ලන්ට රජිනත් එක්ක තියෙන ගනුදෙනු අයින් කරන්න කියලා. ඒ නිසා රජිනත් එක්ක තිබිච්ච ගනුදෙනු අයින් කරලා රට එතනින් පොඩ්ඩක් ගලව ගන්න පුළුවන් වුණා. ඒ බලපෑම තිබුණේ 71 අරගලේට. අපේ රටේ කලාවට, නාට්‍යයට, ගීතයට, කවියට 71 අරගලේ විශාල බලපෑමක් කරා. අපේ රට ඇතුලේ සමාජ අරගල කරන්න බෑ කියලා තිබිච්ච මනෝභාව වෙනස් කරලා අපේ රටේ මිනිස්සුන්ට අයුක්තිය සාධාරණයෙන් සටන් කරන්න පුළුවන් ය. එහෙම මිනිස්සු ලංකාවේ ඉන්නවාය කියලා පෙන්වන්න සමත් උනේ 1971 අරගලේ. ඒ විතරක් නෙවෙයි අපි කවුරුත් දන්නවා. වමේ ව්‍යාපාරයක් අපි හැදුවා. මදිද? වමේ ව්‍යාපාරයක් අපි හැදුවා. අපේ පන්තිර පක්ෂයක් හදලා තියෙනවා අපි. කාටවත් අත තියන්න බැරි, කාටවත් හොල්ලන්න බැරි පක්ෂයක් හදලා තියෙනවා. නිකම් පක්ෂයක් නෙවෙයි සතුරුවාගේ ගෞරවයට ලක් වෙච්ච පක්ෂයක් හදලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 50ක් තිස්සේ පක්ෂයක් විතරක් නෙවෙයි හැදුවේ. පක්ෂයක් හදලා අපේ රටේ දේශපාලන සංස්කෘතියක් ගෙනත් තියෙනවා. උපසංස්කෘතියක් ගෙනත් තියෙනවා. මොකද්ද? කැපකිරීමෙන් දේශපාලන කිරීමේ සංස්කෘතිය තියෙන්නේ. පුරුදු ක්‍රමයට රට කවුද? ජනතා විමුක්ති පෙරමුණ. කැපකිරීමෙන් දේශපාලන කිරීම. පෞද්ගලික අරමුණු වලින් තොරව පොදු අරමුණක් වෙනුවෙන් කැපකිරීමේ පරමාදර්ශය සාමාන්‍ය දේවල් නෙවෙයි. ගේ දොර ඉඩකඩම් දැනුම හැකියාව රැකියාව විතරක් නෙවෙයි අවශ්‍ය නම් සමාජයට සමාජවාදී ජනතාවට ජීවිත උනත් කැප කරන්න පුළුවන් ය කියන පණිවිඩය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒවා ලොකු දේවල් සමාජයට. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපේ රටේ අපේ පක්ෂය කොතරම් ප්‍රමාණයක් ජනතාවට ඕන කරන ප්‍රතිසංස්කරණ දිනා දී තිබෙනවද? ප්‍රතිසංස්කරණ ගොඩක් දිනා දීලා තියෙනවා. නැති වෙන්න ගියව ගොඩක් අරන් දීලා තියෙන අපි දන්නේ නැති වුණාට. අපේ රටේ නිදහස් අධ්‍යාපනය වලදාන්න 1981 කාලේ ගෙනාවා ධවල පත්‍රිකාව. මේ අගමැති රනිල් වික්‍රම මහත්තයා තරුණ කටයුතු හා අධ්‍යාපන මන්ත්‍රී සින්න කාලේ ජී.ආර්.ගේ ආණ්ඩුවේ කොල්ල කාලේ ජී.ආර්.ගේ ආණ්ඩුවේ ගෙනාවා ධවල පත්‍රිකාව කියලා එකක් ඔබට මතක ඇති. ඒ ධවල පත්‍රිකාව පරද්දන්න දැවන්ත සටනක් කරා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ජනතා විමුක්ති නායකත්වයෙන්. එතකොට ජී.ආර්. හිටියේ කොහමද? 80 ජූලි වර්ධනය මර්ධනය කරලා කම්කරු පන්ති පරාජයපත් කරලා ජයග්‍රහය লীලාවෙන් හිටිය ජී.ආර්. වෙලා කිව්වා විප්ලව කරත් මොනවා කරත් ධවල පත්‍රිකාව අකුල ගන්න නැහැ කියලා. හැබැයි අපි දන්නවා අපේ පක්ෂය ඒ වගේම අපේ පක්ෂ නායකත්වයෙන් හිටපු ශිෂ්‍ය ව්‍යාපාරය පෙරස් සහෝදරලා ආනන්ද සහෝදරලා මේ කණ්ඩායම ඔක්කොම එකතුලා දැවන් සටනක් දීලා ජී.ආර්.ගේ ධවල පත්‍රිකාව ආපහු සම්පූර්ණයෙන් හැරවුලා ජී.ආර්. ඉතිහාසයේ පළවෙනි වතාවට පරාජයටපත් කරන්න පුළුවන් වුණේ ජනතා විමුක්තිය. අදත් අපේ දරුවන්ට කිසියම් විදිහක නිදහස් අධ්‍යාපන නීතියක් තියෙනවා නම් ඒක බේරලා තියෙන ජනතා විමුක්තිය. ඊට පස්සේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ගෙනාවා.
ඒ වෙලාවෙත් ඒ සටන් කරලා ඒක රජයේ විද්‍යාලය බවට පත් කරලා රාගම වෛද්‍ය පීඨය බවට එකපත් කරන්න පුළුවන් උනේ අපේ පක්ෂ කරපු අරගලෙත් එක්ක. ඒ වගේ අපි අරගල කරලා ගොඩක් දිනා දීලා තියෙනවා. මෑත කාලේ ගත්තම ඔබ කවුරුත් දන්නවා. අපි දිනා දීපු ගොඩක් තියෙනවා. සටන් කළා දිනා දීපු ගොඩක් තියෙනවා. අපි ගත්තොත් පහුගිය කාලේ අපේ රටේ 17 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථ සංශෝධනයේ විධායක ජනාධිපතිතුමේ බලතල අඩු කරලා ස්වාධීන කොමිසම ගාලා ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට මේ ජේ.ආර් හදපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාව චුට්ටක් කරනස් කළා. ඒක තුල ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට පුංචි පියවරක් තිබ්බනම් ඒ පළවෙනි පියවර තමයි 17 වෙනි සංශෝධනයේ. ඒ 17 වෙනි සංශෝධනයේ ගෙනාවි කවුද? ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීමෙන් තමයි ඒක එදා කරන්න පුළුවන්කම තිබුණේ. ඊපස් 19 වෙනි සංශෝධනය අපේ රටේ ව්‍යවස්ථාවේ සංශෝධන 19ක් තියෙනවා. දැනට 19න් 17ක්ම තියෙන්නේ ධනපති පන්තිරුණ ඒවා දෙකක් තමයි තියෙන්නේ පොදු ජනතාවට යම් ජයග්‍රහණයක් ගෙන ආපු. ඒ දෙකම ගේන්න දායකලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්තිය දිනාතිපු දේවල් ගොඩයි. අපි වසන් සහෝදරලා පුද්ගලිකංශේ වැඩ කරන ජනතාවට අයිතින් කොච්චර දිනා දීලා තියෙනවද? වැටුප් කොච්චර දිනා දුන්නද? අපේ ගුරු සංගමය, අපේ රාජ්‍යංශයේ වෘත්ති සමිති වැඩ කරන ජනයාට අයිතින් කොච්චර දිනා දීලා තියෙනවද? නිසා අපේ රටේ ජනතාව කිසියම් අයිතියක් භුක්ති විඳිනවා නම් ඒවා නිකන් හම්බෙච්ච නෙවෙයි, පිනට හම්බෙච්ච නෙවෙයි. අපේ පක්ෂය සටන් කරලා, වමේ ව්‍යාපාර සටන් කරලා, වැඩ කරන ජනතාව සටන් කරලා දිනා ගත්තුවා. ගොඩක් ಜಾති තියෙනවා. අපෙන් මේ ප්‍රශ්න අහන සමාන මහත්තුරුන්ටත් අයිතිවාසිකම් දිනා දෙලා තියෙන අපි. හැබැයි ඒක අමතක කරනවා අහනවා ජනතාව තුන මොකද කරේ කියලා. ඒ විතරක් නෙවෙයි අපි මහජන සේවා කොච්චර කළා තියෙනවද? අපිට മന്ത്രിවරු හම්බුනාම වැටුප් නොගන්නා മന്ത്രിවරු බිහි කරලා වැටුප් ටික එකතු කරලා අරමුදලක් හදලා දරුවන්ගේ දැස් පාදන්න අපි වැඩ කළා තියෙනවා. ආණ්ඩු දරුවන්ගේ දැස් අඳ කරන හදන වෙලාවක ආණ්ඩු අධ්‍යාපනයෙන් අයින් වෙලා නිදාස් අධ්‍යාපනය අවශ්‍ය කරන වෙලාවක ජනතා විමුක්ති වුණ දරුවන්ට නොමිලේ ගොන්නීමේ ආදර්ශය දුන්න ඔබට මතක නම් එක්තරා කාලයක අපිට മന്ത്രിවරු වැඩිපුර හිටපු කාලේ වැඩිපුර මුදල් ලාභ කාලේ අපි රට පුරාම පරිගණක පුහුණු මධ්‍යස්ථාන 5ක් පවත්වන්න ගියා. මේ අනුරාධපුර එකක් තිබ්බා. මාතර එකයි, තිස්සමහාරාම එකයි, අනුරාධපුර එකයි, කුරුණෑගල එකයි. ඒ විදිහට අපි බොදුල් එකයි 5ක් පවත්වන්න ගියා පරිගණක පුහුණු මධ්‍යස්ථාන දරුවන්ට දැනුම ලබා නොමිලේ ලබා දෙන පරිගණක පුහුණු. සුනාමිය ආපු වෙලාවේ අපි දෙවන්ත සේවාවක් කර ආණ්ඩුවක් තිබුණේ නෑද? විශාල සේවාවක් කරව කවුරුත් දන්නවා. ගම් වතුරාවනම් නීගක්කවනම් එතන ජනතා විමුක්තිය හිටියා. ඒ නිසා අපේ රටේ ජනතාව විපතටපත් වෙන්නේ කවද්ද? ඒ ඕනම තැනක දේශපාලන ભેදයක් නැතුව, සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව ජනතා විමුක්තිය ජනතාව වෙනුවෙන් සටන් කරලා තියෙනවා. ඒ වගේම සේවා කරලා තියෙනවා. සේවය කරලා තියෙනවා. තමන්ගේ මුදල් වෙන් කරගෙන. නිසා ජනතා විමුක්ති පෙරමුණ අපේ රටේ පාලන බල හිටපු ආණ්ඩු නොකරපු තරම් දේවල් පහුගිය කාලේ ජනතාවෙන් කරපු පක්ෂයක්. නිසා අපි හිතනවා ජනතාව අපට බලය දුන්නොත් මීට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් තියෙන්නේ මොකද්ද? අපිට බලයටපත් වෙලා බලය අරගෙන අපි අපේ 1971 අරගලේ ප්‍රේමණීය සගයන් දීපොදුනකට තිබිච්ච බලාපොරොත්තු ඉටු කිරීම සඳහා මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය සඳහා සටන් අදින එක තමයි අපි ඉස්සරහා තියෙන්නේ. දැන් අන්නේ සඳහා අපි සටන් අදිනකොට අපි දන්නවා අපිට වර්තමානයේ අභියෝග ගණනාවක් තියෙනවා. මොකද්ද? දැන් අපේ රටේ ධනවාදී තියෙන්නේ කොතනකද? මේකට ඉස්සරහට යන්න පුළුවන්ද? අපි 48 වෙනි අප්‍රේල් සමරුව සමරන මේ මොහොත වෙනකොට අපේ රටේ ධනවාදය ධනපති ක්‍රමයේ තියෙන්නේ මරණීය තත්වයක. පණ ඇදලා තියෙන්නේ. මේක දැන් මියගොස් දුක දහමන මලකුණක් බවට පත් වෙලා තියෙන්නේ. මේකට පණ නැහැ, මැරලා තියෙන්නේ. මරුණට තාමත් මේක තියන් ඉන්නවා ICU එකේ දාලා අර බයර් බට ගහගෙන. ඒවා ගැලෙවුවොත් මේක මැරෙනවා. එහෙම තත්ත්වයක තියෙන්නේ. ලොකු අරබුදයක් තියෙනවා අපිට. ඔබ කල්පනා කරන්නකෝ. අපේ රටේ පාලකයෝ වසර 70ක කයිවාරු පම්පෝරේ ගහනවා රට සංවර්ධනය කිරීම පිළිබඳව. හැබැයි අපි දන්නවා දැන් ගත්තමත් දවසට පැය 3ක් විදුලිය කපනවා. 3මාරක් කපනවා. 5ක් කපනවා. වසර 70කට පස්සෙත් අපේ රට ජනතාවට අඛණ්ඩව විදුලි බලය දෙන්න බැරි රටක අපි ජීවත් වෙන්නේ. ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න ඕන මේ පාලකයෝ. කයිවාරු කොච්චර දිනවද? මට මතකයි ඒ කාලේ අපි 1977 දේශපාලන පටන් ගන්න කාලේ ජයවර්ධන මහත්තයා කඩිනම් මහවැලි ආරම්භ කරා. කඩිනම් මහවැලි ව්‍යාපාරය. වසර 6කින් කරා. ඒ මහවැලි ව්‍යාපාරේ ජලාශ 6ක් හැදුවා. ඒ ජලාශ හදනකොට කිව්ව මොකද්ද? ඒ ජලාශ 6ට විදුලි බලාගාර 6ක් හැදෙනවා. ඒ 6 විදුලිය නිපදවනවා පස්සේ ඒ විදුලිය ලංකාව පරිභෝජනය කරලා ඉතුරු වෙනවා. ඉතුරු ටික ඉන්දියාවට විකුණන කතා කරා. ඒ කාලේ අපි වැඩි හිටියට මතකයි. විදුලිය නිෂ්පාදනය කරලා
මේ පරිභෝජනය කරලා ඊටු ටික ඉන්දියාවට දෙන්න කතා කරේ. දැන් මොකලා තින්නේ? ඔන්න නැවක් ඇවිල්ලා විදුලිය ජෙනරේටරයක් අරගෙන අපිට විදුලිය දෙන්න. එහෙට විකුණන කතා කරලා දැන් එහෙන් ගන්න වෙලා. ඊට පස්සේ නොරොච්චෝලේ බලාගාර හයි කරා, කෙරවල පිටිය බලාගාර හයි කරා. ඊට පස්සේ ඊට අමතර ගත්තොත් එහෙම තාප බලාගාර ගොඩක් ගෙනත් හයි කරගත්තා. කුඩා කිරව ගොඩක් තියෙනවා. හැබැයි සැලස්මක් නැහැ. කොමිස් ගහILLක් තියෙනවා, මාෆියාවක් තියෙනවා. විදුලි බලය දෙන්න බැරිලා තුනට. රටකට ජනතාවකට අඛණ්ඩව විදුලි බලයවත් දෙන්න බැරි නම් වතුර ටික දෙන්න බැරි නම් රටක්ද මේක? ධනවාදී තරම් බංකොලොත් වෙලා තියෙන්නේ. අද වතුර නැහැ. විදුලියනේ අත්‍යවශ්‍යව නැතුව තමයි ජනතාව ජීවත් වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපේ රටේ ජනතාවට මොනවද දීලා තියෙන්නේ? ගොවි ජනතාවට ගොවිතැන් කරන වතුර ටික දෙන්න බෑ. සමාජයක්ද මේක? ගොවියට ගොවිතැන් කරන වතුර ටික දෙන්න බැරි නම් ගොවිතැන් කරාට පස්සේ අස්සන්ට මිලක් දෙන්න බැරි නම් රටක්ද මේක? මොකද්ද වෙලා තියෙන්නේ මේකට? ඒකල අසමත් කියන එක ඔප්පු කරලා තියෙනවා. ඒකල මොකක්වත් කරන්න බෑ කියලා ඔප්පු කරලා තියෙන්නේ. ගොවියට සහන දෙන්නත් බෑ. ගොවියා වගා කරාට පස්සේ අඩු ගානේ අස්සන්නට මිලක් දෙන්නත් බෑ. රටක්ද එතකොට මේක? මොකද්ද මේ ධනපතිකමේ ස්වභාවය? මොකද්ද දිනලා තියෙන්නේ ඒගොල්ලෝ? මොකක්වත් නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම වතු කරේ ජනතාව රුපියල් 1000ක් කෙල්ලන ජීවත් වෙන. ලොකු වරකලක් වෙනවා. හැබැයි 1000ක් දෙන්නේ නැහැ. හාම්පුතු 700ක් දුන්නා. කෑ ගන්නට ආණ්ඩුවක අපි 50ක් දෙන්නම් කියලා. ලැජ්ජ හිතෙන ආණ්ඩුවක්. ආණ්ඩුවක් රුපියල් 50ක් දෙන දවසකට. වතුකම් කරුවන්ට රුපියල් 10ක වැටුප් දීමනාවක් දෙන්න බැරි රටක් මේක. අපේ රටේ ආර්ථිකයට තාමත් දායක වෙන පාන්දර නැගිටගෙන සීතල පින්නේ කකුල් තුවාල කරගෙන කූඩැල්ලෝ කකා නේද ගිහිල්ලා දේතවල ටික නෙලලා අදත් ආර්ථිකයට පුංචි දායකත්වයක් ලබා දෙන ඒගොල්ලෝ. හැබැයි ඒ ජනතාවට රුපියල් 1000ක් දෙන්න දවසකට ආණ්ඩුවක් ලෑස්ති නැහැ. එහෙම රටක අපි ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ රටේ තරුණයන්ට රැකියාව නැහැ. තරුණම තත්ත්වයට ආවට පස්සේ තරුණෙක් වුණාට පස්සේ රස්සාවක් නැත්නම් වුන්ට. රස්සාවක් දෙන්න ධනපති ක්‍රමය අසමත් නම් අපි කියන්නේ ආණ්ඩුව නෙවෙයි. ධනපති ක්‍රමයට බැරිලා තියෙනවා. ආණ්ඩුවටත් බෑ, ධනවාදයටත් බෑ. නිසා මොකද තියන්නේ? අපට සිද්ධ වෙලා තියෙනවා රස්සාවල් හොයාගෙන පිටරට යන්න. රට යන්න. කොල්ල කොරියාවට යන්න ඕන. නැත්නම් හොර බෝට්ටු නැගලා ඕස්ට්‍රේලියාවට යන්න ඕන. නැත්නම් ඉතාලියට යන්න ඕන. ඇයි කොල්ලන්ට කෙල්ලන්ට මේ රස්සාවල් නැහැ. කාන්තාවුන මැද ප්‍රති ගන්න ඕන. කොල්ලෝ නම් යන්න ඕන කොරියාවට, දකුණු කොරියාවට. එතකොට අපේ රටේ ජනතාව ඉගෙන ගත්තේ දකුණු කොරියාව හදන්නද කියලා? මේ රට හදන්නනේ. මේ රට හදන්න දැනුම තියෙන, ශ්‍රමයේ තියෙන, හැකියාව තියෙන තරුණ පරපුරක්. ඒ තරුණ පරපුරේ හැකියාව මේ රට ගොඩනගන පාවිච්චි කරන වෙනුවට යවන කොරියාවට පටවනවා. ඩොලර් කීපයක් වෙනුවෙන්. රටක්ද මේක? කොදනවාදී හැකියාව කොල්ලන්ට කෙල්ලන්ට අපේ නංගිට මල් රස්සාවක් දෙන්න බැර නම් ඒ සමාජයෙන් ඇති වැඩක් නැහැ. ඒ වගේම තමයි දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැර නම් අපි කවුරුත් දන්නෝ ලංකාව සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් එහෙම වසරකට 3,60,000ක් පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා. පළවෙනි පන්තියට 3,60,000ක් ඇතුළත් වෙනවා. 3,60,000ක් ඇතුළු වුණාම පළවෙනි පන්තියට පස්වෙනි පන්තිය හයවෙනි පන්තිය යනකොට 60,000ක් නතර වෙනවා. හයින් පංගුව 60ක් නතර වෙනවා. ඒ නිසා පළවෙනි පන්තියට ඇතුළු වෙන හැම දිනකටම අධ්‍යාපනය දෙන්න බැරි රටක අපි ජීවත් වෙන්නේ. ටැබ් දෙන්න කතා කරාට. එහෙම තැනක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා දරුවන්ට උගන්වන්න බැරි රටක් මේක තාම අධ්‍යාපනය දෙන්න බැරි රටක් මේකපත් වෙලා තියෙනවා. ළමයින්ට ළමා කාල නැති කරලා තියෙනවා. ළමයින්ට ආරක්ෂා නැති කරලා තියෙනවා. අද කො ළමයින්ට ආරක්ෂා මහාපාරේ ආරක්ෂාව නැහැ. වැඩිහිටියන්ට සලකන්න බැරි සමාජයක් හදලා තියෙනවා. අම්මා තාත්තා මග දාලා යනවා. නැත්නම් කොහරි කාමරයකට දාලා ලොක් කර දානවා. බලු කුඩුවේ දානවා. එහෙම සමාජයක් හදලා තියෙනවා. මිනිස්සුන්ට මිනිස්සුක සලකන්නේ නැති සමාජයක් හදලා තියෙනවා. අද අඩු ගණන් ගත්තොත් එහෙම අතීතයේ අපි බඩගින්න හිටියත් මනුස්සකම තිබ්බා. දැන් මනුස්සකම නැහැ. ධනවාදී මනුස්සකම විනාශ කරලා තියෙන්නේ. මේ වෙළඳ පොළ ආර්ථිකය, ධනපති ක්‍රමය මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට කුරු කරලා පුංචි කාලේ ඉඳලම තනියෙන් පාඩම් කරපන්, තනියෙන් ඉගෙන ගනින්, තනියෙන් ගුවපාස්යන්, ඔබ තනි මිනිහෙක්. ඔයා මම අපි නෙවෙයි කියලා උගන්වලා තියෙනවා. ඒක ප්‍රතිඵලය මොකද්ද? දැන් අපි නෑ මම වෙලා ඔක්කොම. දරුවන්ට සමාජයේ රැකවරණයක් නැහැ. මනුස්සකම් සමාජයේ නැහැ. ඔබ කවුරුත් දන්නවා අපි දිගටම ගියා මේක තේරුම් ගන්න. පෞද්ගලික කාලේ අපි ඔය බොහෝ සිද්ධි දකින්න මේ දවස් ගත්තොත් එහෙම. අපේ රටේ ගත්තොත් එහෙම කෝ ජනතාවට සතුට නැහැ මේ සමාජයේ. සතුටින් ඉන්න ජනතාවක් අපි දකින්නේ නැහැ. බියෙන් ඉන්න ජනතාවක් ඉන්නේ. පීඩාවෙන් ඉන්න ජනතාවක් ඉන්නේ. හිනාවෙච්ච ජනතාවක් අපි දකින්නේ නැහැ. ධනවාදී අසමත් වෙලා තියෙන ජනතාවට අඩු ගන්න සතුට දෙන්න. හිනාවක් දෙන අසමත් වෙලා තියෙනවා. මනුස්සකම් නැති කරලා තියෙන්නේ. ඔය පහුගිය කාලේ වෙච්ච අපරාධ ගොඩක් දැන් පෙන්වන්නේ. පෙන්වන්න ලේසි මොකද? දැන් ඔය හැම හන්දියකම හැම ගේකම හැම තාප්පයකම හැම ලයිට් කණුවකම තියෙනවා CCTV කැමරා. ඒව නම් අඩුවක් නැහැ. ඒ නිසා කොතන අපරාධයක් සිද්ධ වුණත් අපරාධ කියන්න බෑ. පටිගත වෙලා තියෙනවා.
එනිසා ඒක පෙන්වන්නත් ලේසි. මාධ්‍ය මහත්තුරු ඉන්නවා සදාචාරයක් ඇත්තෙත් නැහැ උකට. නිසා ඕන එකක් පෙන්වන්න නිසා ඔකේ පෙන්න. පෞද්ගලික දවසක අපි දැක්ක මොකද්ද? මාතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසලක දරුවෝ දෙන්නෙක් අමනාපයක් හදාගෙන ගහගත්තා. ඉස්කෝල ළමයි ගහගන්න එක සාමාන්‍ය දෙයක්. අපි කලින් අපිත් ගහගෙන තියෙනවා අතින් පයින්. හැබැයි ආයුධ පාවිච්චි කරන්නේ නැහැ. මෙතන ආයුධ පාවිච්චි කළා පීයකින් කපලා මැරුවා. ඛේද වාචකයක් තමයි. එක ළමයෙක් මරුණා ළමයි හිරේ ඉන්නේ. ප්‍රශ්නේ තියෙන එතන නෙවෙයි. ඔබයි බැලුවා නම් ඒ රූපරාමු. ඒ රූපරාමු මොකද්ද අපි දැක්කේ? ඒ රූපරාමුවේ මගදී එක ළමයෙක් තව ළමයෙක්ට කපන මැරණකම් කපනකොට පීයකින්. එක පීපාරක් නෙවෙයිනේ. ගොඩක් කළා අපි දැක්ක. ඒ වෙලදී එතනින් වැඩිහිටියෝ කීයක් ගියාද? ඒ රූපරාමු දැක්කනම් ටීවී එකේ ඒ වැඩේ වෙනකොට වැඩිහිටියෝ කීයක් එතනින් ගියාද? කාර් කීයක් ගියාද? කාර් එක ස්ලෝ කරලා වීදුරු ඇරලා බලාගෙන. බයිසිකල් කීයක් ගියාද වැඩිහිටියෝ? බයිසිකල් පොඩ්ඩක් ස්ලෝ කරලා සටන දිහා බලාගෙන. අපරාධ වළක්වන සමාජයක් නෙවෙයි දැන් තියෙන අපරාධ නරඹන සමාජයක්. අපරාධ වළක්වන්නේ නරඹන. එක වැඩිහිටියෙක් බිමට බහැලා වාහනේ බයිසිකල් නවත්තලා කෑ ගහන ළමයින්ට එම දුවනවා ගෙදර කියලා. අර ළමයි ගෙදර දුවන මොකද ළමයි ඒගොල්ලෝ. හැබැයි එහෙම වැඩිහිටියෝ අපිට හිටියේ නැහැ. ඒ වැඩිහිටියෝ මොකද කරේ? අරක දිහා බලාගෙන ගියා මොකද එතන තමන්ගේ ළමයා නැහැ. තමන්ගේ දරුවෝ හිටියේ නැහැ. මේක ඛේද වාචකයක්. මේම සමාජයකට ඉස්සරහට යන්න බෑ. සත්තුන්ටත් තියෙන මීටර සදාචාරයක්. අපි දන්නවා ඔය පහුගිය කාලේ කරපු පරීක්ෂණයක් තියෙනවා වඳුරන්ගේ හැසිරීම පිළිබඳව. අපේ මුතුන් මිත්තු කියලා අපි කියන්නේ. ඒ පරීක්ෂණය තියෙන මොකද්ද? වඳුරු රංචුවක් බිම ඉන්නකොට අපි දන්න සාමාන්‍ය එක වඳුරු පිරිමි වඳුරුක ගෑනු වඳුරු උඩක් තමයි රංචුවක ඉන්නේ. බිම ඉන්නකොට කිසියම් සද්දයක් පිපිරීමක් කරොත් මොකද වෙන්නේ? පිපිරීමක් කරාම වඳුරු ටික ඔක්කොම පැටවු ටිකක් තරම් නගිනවා ගහට. විද්‍යා කණ්ඩායම පරීක්ෂණයක් කරනවා පිපිරීමක් කරාම වඳුරු ටික පටපට ගාලා ළමයි ටික අර පැටවු ටිකක් තරම් ගහට නගිනවා. ඊට පස්සේ ඒගොල්ලෝ බලමු මොකද කරන්නේ? ගහ උඩදී ඒගොල්ලෝ පැටවු හුමාරු කරගන්නවා. ඒ කියන්නේ මොකද්ද? අරන් නැගලා තින් තමන්ගේ පැටිය නෙවෙයි. අවුවෙච්ච කරන් නගිනවා ගහට. නැගලා ගහ උඩදී හුමාරු කරගන්නවා. එතකොට පැටවු ඔක්කොම බේරෙනවා. තමන්ගේ කවයන් කියන මොකදලා තින්නේ? ඔක්කොට මරණ සිද්ධ වෙනවා. ඒ වඳුරු ගාව තියෙන ගුණය දැන් මිනිසු ගාව නැහැ. දැන් හොයන තමන්ගේ පැටිය ඉන්නවා නම් අරන් යනවා අනිත් පැටව වැඩක් නැහැ. එතෙන්ට මේක පිරිහිලා තියෙන්නේ වට්ටලා තියෙන්නේ. මේක ජීවත් වෙන්න බෑ අපිට. අපි ඊට පස්සේ දැක්කා තව එකක් මොකද මොරාගල් දිස්ත්‍රික්කයේ පෙම්වතා පෙම්වතිගේ ගෙලිමිරිකා මරනවා. ටීවී එකේ පෙන්නුවා. Facebook වල තිබ්බා. පිරිමි තුන්දෙනෙක් පටිගත කරනවා මේක. ගැහණු කෙනෙක් වැටලා ඉන්නවා බිම වැවක් ගාව පිරිමියෙක් ඈ මත නැගලා ගෙලිමිරිකාගෙන ඉන්නව මැරණකම්. තප්පරෙන් මරන්න බෑ. විනාඩි ගණනාවක් තිස්සේ. ඒ වෙලාවේ එතන පිරිමි තුන්දෙනෙක් ඒක වීඩියෝ කරනවා බේරන්න යන්නේ නැතුව. අතන එක පිරිමියයි මේ තුන්දෙනා ගිල කෑ ගහනවා නම් අර පිරිමිය නැගිටලා දුවනවා. අර ගෑනුම බේර ගන්නත් තිබ්බා අර පිරිමිය ඉරේ යන්නෙත් නැහැ. හැබැයි අර තුන්දෙනා එතනට ගියේ නැහැ තුන්දෙනා වීඩියෝ කරා මේක නිසා අපරාධ පටිගත කරනව වළක්වන්නේ නැහැ. ඒක සංවේදීම් දර්ශනේ ඕක නෙවෙයි. ආපහු හොයාගෙන බලන්න ඒක. එතන බල්ලෙක් ඉන්නවා ඒ දර්ශනේ. ඒ බල්ලා පුළුවන් තරම් උත්සාහ කරන මේක වළක්වන්න. අර අපරාධින් තන දුවනවා බුරනවා ආපහු දුවන් එනවා. ආයි දුවල බරුනවා. ඒ බල්ලට තිබිච්ච ඕනකම තිබුණේ මිනිස්සුන්ට. මිනිස්සු මනුෂ්‍යත්වය යාත් කරන් ඉන්නේ. මේක මෙහෙම වෙනවා කියලා මීට අවුරුදු 150කට කලින් මාක්ස් හදේ ගුරුවරයෙක් වෙච්ච එංගල්ස් කිව්වා. අවුරුදු 150කට ගොඩක් කලින්. එංගල්ස් කිව්වා මානව සංහතිය එක්කෝ සමාජවාදය කරා පෙරට නැත්තම් ලේච්ඡත්වය කරා ආපස්සට යා යුතු තීරණාත්මක සම්දිස්ථානක ඉන්නවා කියලා. ධනවාදය ඇතුලේ මානව සංහතිය එක්කෝ සමාජවාදය කරා පෙරට යන්න ඕන නැත්තම් ලේච්ඡත්වය කරා ආපස්සට යන්න ඕන. මානව සංහතිය විශාල ප්‍රමාණයක් සමාජවාද කරා පෙරට ගියේ නැහැ වුණොට ම්ලේච්ඡත්ව කරා පස්සට ගියා. දැන් අපි ජීවත් වෙන ම්ලේච්ඡත්වය තුල මේ අපි දකින අහන ඔක්කොම જાති ඒවා. ඔක්කොම හැමතැනම පිරලා තියෙන්නේ. පන්සලට අපේ ආමුදුන මට සමා වෙන්න. පන්සලට දාන අරන් ගිය උපාසිකාම්මාවට හිරිහැර කරනවා නම් සිවුරු දාගත්තු කෙනෙක්. එතෙන්ට පිරලා තියෙන මේක. විදුහල්පතිවරු ලිංගික ලස්සිල්ලනවා නම් අම්මා තාත්තගෙන් දරුවෙක් දාගන්න. එතෙන්ට මේක පිරලා තියෙන්නේ. සමාජයක් යහපත් තැනට ගේන්න ඕන අය මේ ළඟදී හම්බුණා ළඟදී ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිනිය ලක්ෂයක් පගාරන් අහුවුණා. එතන මේ පිළිලා එක සමාජ සංස්ථාව පිළිලා තියෙන්නේ ධනවාදී පිළිල මේක වටලා තියෙන නිසා මේ ධනවාදයට මේ ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. මේක වෙනස් කරන්න ඕන කම තියෙනවා. ඒ නිසා අපිට දැන් ඉල්ල තියෙන ආර්ථිකයක් නැති සේවා සියල්ල වට්ටපු නායටක නඩක් බඩපත් කරනවා අපේ රට. නායටක රටක අපි ජීවත් වෙන්නේ. වසන්තෝට කිව්වාගේ මේ පහුගිය මාර්තු මාසේ වෙනකොට ගණන් හදලා බලුවට පස්සේ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 12000ට පොඩ්ඩයි අඩු 11999 බිලියන 12000
රුපියල් කෝටි 12 ලක්ෂයක් ණය ප්‍රමාණය. කවුද ගෙවන්නේ? කොහොමද ගෙවන්නේ? මොකටද ගත්තේ? මොනවද කරේ? අහලා බලන්නකෝ. විගණකල්පතුමා කියනවා ලංකාවේ කරපු දෙයක් මොකද්ද? අපි රාජ්‍ය ණය වැඩි වුණාට ඒ රාජ්‍ය ණය ලංකාවේ වත්කමක් ලෙස නැහැ කියලා. අපි ණයක් ගත්තා ලංකාවට ඒක වත්කමක් ලෙස මේක තියෙන්න ඕන. හැබැයි දැන් වත්කමක් ලෙස ඒක නැහැ. රුපියල් කෝටි 12 ලක්ෂයක ණයක් තියෙනවා. හැබැයි එහෙම වත්කමක් ලංකාවේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? ගත්තු ණය ටික මුන් හොරකම් කරලා. ගසා කාලා. ඒ එහෙම රටක අපි ජීවත් වෙන නිසා ධනවාදයට මේ රටේ මිනිස්සුන්ට මොකක්වත් කරන්න බෑ. ධනවාදී අසාර්ථකයි කියන එක අපිට ඉතා පැහැදිලිව දැන් ඔප්පු කරලා තියෙනවා. අපේ රටේ අඩු ගානේ මිනිස්සුන්ට සමගියෙන් ඉන්න බැරිලා තියෙනවා. ජාතික සමගිය නැහැ. හැමතිස්සෙම මේක නැති කරන්න උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නේ. විවිධ දේවල් පාවිච්චි කරගන්නවා ඒක වෙනුවෙන්. අපි දන්නවා කාලයක් සිංහල දෙමළ දෙවන්ත සටනක් තිබ්බා. විශාල විනාශයක් කරගෙන විශාල හානියක් කරන් ඒක తాවකාලික නතර වුණා. ඊට පස්සේ මුස්ලිම් සහ සිංහල සටන් හදන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. දිගනේම සටන් ගිනි ගත්තා. බේරුවල එහෙම ගිනි ගත්තා අපේ ගෙවල් පැත්තේ. ගිනි ගත්තා. දරගණකර ගිනි ගත්තා. ඉතින් මේ ගිනි තියෙන කට්ටියක් ඉන්නේ. දැනුත් උත්සාහ කරමින් ඉන්නවා. දැන් අපි ගන්නකෝ අපේ රටේ දේශපාලකයෝ පොදුවේ කැලෑ කපනවා. පොදුවේ කැලෑ කපනවා. වුණක් කපනවා. ඒක දේශපාලකයන්ගේ හැටි ධනපති පන්ති. ඒ දැනුත් උත්සාහ කරමින් ඉන්නවා. ඒ වශයෙන් එකක් උස්සලා පෙන්නන්න අන්න අතන කපන එක තමයි අප්සෙට් කියලා. කැලෑව කොතන කපොත් අප්සෙට් නේ. එහෙම දකින්නේ නැහැ. ඒ ජාතිවාදීන් දකින්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ එහෙම රටක අපි ජීවත් වෙන සෞතුනේ ජාතික සමගිය හදන්න බැරි වෙච්ච, ජාතිවාදයේ ඇවිලිච්ච, ළමයින්ට ආරක්ෂාවක් නැති, වැඩිහිටියන්ට ආරක්ෂාවක් නැති, මිනිස්සු ගාව මිනිස්කම් නැති, ආදායම් මාර්ග නැති, තුන් වේලා කන්න විදියක් නැතුව, දරුවන්ට උගන්වන්න විදියක් නැතුව, බෙහෙත් ටිකක් ගන්න විදියක් නැතුව දුවන රටක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ධනවාදයට ජනතාවගේ මූලික ප්‍රශ්න දන් බෑ කියලා ඔප්පු කළ නිසා අපි කියනවා ඒකට දැන් අපිට විකල්පයක් නැහැ. මොකද්ද? ඒ සඳහා අපිට දැන් තියෙන්නේ මොකද්ද? මේ සමාජය වෙනස් කොට නව සමාජයක් නිර්මාණය කිරීම හැර අප්‍රේල් 1971 දී විශ්වාස කරපු ඒ සමාජය කරා ධෛර්යයෙන් ගමන් කිරීම හැර අපට වෙන විකල්පයක් මේ සමාජය දුකලා නැහැ. ඒ නිසා තමයි 1971 අරගලේ අපිට තාමත් වටින්නේ. ඒ අරගලේ අත්දැකීම අපට වටින්නේ ඒක නිසා. ඒ අරගලේ කැපකිරීම පරිත්‍යාගන ආදර්ශයන් අපට වටින්නේ ඒක නිසා. අපි හිතනවා හැබැයි ඒක කරන්න දැන් කාලය වෙත් තියෙනවා. ධනවාදී අරුබුදේ ගින් තියෙනවා. ධනවාදී විතරක් නෙවෙයි ධනපති පක්ෂත් අරුබුදෙට යමින් ඉන්නේ. අද ලංකාවේ ධනපති පක්ෂ ඔක්කොම අරුබුදේක ඉන්නේ. ඉස්සර වගේ හයිය නෑ ඒගොල්ලන්ට. දැන් බලන්නකො මේ දවස්වල ජනාධිපතිවරන්ට ලෑස්ති වෙන කවුරුත්. හැබැයි අපි දන්නවා කාටවත් ඒ වුණාට ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නැහැ. එක පක්ෂ වලට තාමත් ජනාධිපතිවරණේ තමන්ගේ අපේක්ෂා කවුද කියලා කියා ගන්න බැරුව ඉන්නවා. සාමාන්‍ය අපේ ව්‍යවස්ථාවට අනුව මේක අවශ්‍ය කරන්නේ නැත්නම් මොකද අපි උත්සාහ කරන අවශ්‍ය කරන්නේ මේක වැරදි. රටට විපතක් නිසා අපි තාමත් උත්සාහ කරමින් ඉන්නවා මේක අවශ්‍ය කරන්න. හැබැයි අනිත් අය උත්සාහ කරන මේකට ඉදිරිපත් වෙන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ව්‍යවස්ථාවට අනුව ගත්තොත් එහෙම මේ ජනාධිපතිපත් උනේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා. ඒ නිසා 2019 දෙසැම්බර් මාසේ 8 වෙනකොට අලුත් ජනාධිපති කෙනෙක් තෝරලා තියෙන්න ඕන මාසයකට කලින්. එහෙමනම් ඔක්තෝබර් මාසේ වෙනකොට ජනාධිපතිතුමනි පටන් ගන්න ඕන. ඔක්තෝබර් මාසේ ජනාධිපතිතුමනි පටන් ගන්න ඕන මේක අවශ්‍ය කරේ නැත්තම්. හැබැයි එහෙම තියෙද්දිත් තාම කාටවත් බැරලා තිනවා කවුද තමන්ගේ අපේක්ෂා කියලා කියන්නේ. මෛත්‍රීපාල මහත්තයා තාම දෙගඩියාවකින් කොහෙන්ද ඉල්ලන්නේ? තනියම ඉල්ලනවද? ඉල්ලුවතරක් නැති නන්න බෑ. මහින්ද මහත්තයත් එක්ක සාකච්ඡා කරපුවගේ කාලේ සාකච්ඡා සාර්ථක නැහැ. මහින්ද කණ්ඩායම ලෑස්ති නැහැ තව පාරක් මෛත්‍රීපාල මහත්තයාට බලය දෙන්න. මෛත්‍රීපාල මහත්තයා විශ්වාසය බඳලා තියෙන හැමෝගෙම. ඊට පස්සේ ආයෙ කල්පනා කරන්න පුළුවන් ද නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂාව වෙන්න. නිසා හතර වටේ බල ඉන්නේ. ඒකට තමයි එක ජාති බොරු කරගෙන ඉන්නේ. මද්ද්‍රව්‍ය විරෝධී කටයුතු ජාති කරන. ඒ ජාතිය සටන් පාඩ දාලා තමන්ගේ පෞරුෂය හදාගන්න උත්සාහ කරමින් ඉන්නවා. මොකද ආයෙ පාරක් කොහමද රවට්ටන්න පුළුවන්ද කියලා බලන්න. හැබැයි ඒගොල්ලන්ට බෑ කියලා ඔප්පු වෙලා තියෙනවා. යමක් කරගන්න බෑ. ඒ නිසා අද අපේ රටේ ධනේශ්වර නායකයන්ගේ බැරිකම් පේන්න පටන් ගන්න තියෙනවා. මෛත්‍රීපාල මහත්තයාට නැවත ජනාධිපතිතුමන් බෑ කියලා පැහැදිලි. අයිතියකුත් නැහැනේ. එයා ආවේ මේක හොසි කරන්නනේ. මේක හොසි කරන්න ආපු කෙනා ජනාධිපති වෙලා දිනුවට පස්සේ අර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්වත්තෙන් හිටියා කියලා කියන්නේ. ඒ පොල්වත්තෙන් ඇවිල්ලා නිදාස් චතුරස්‍රය තිබ්බනේ දිවුරුන්දී මේ උත්සවේ කතාවක් කරන්නේ මොකද්ද කිව්වේ? එයා කිව්වා එයා තමයි කියලා ලංකාවේ අවසන් ජනාධිපති. මේක අහෝසි කරනවාම කියලා පොරොන්දු වුණා. ඊට පස්සේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරේ අපි හිටපු සෝබිත ස්වාමීන් වහන්සේ අපවත් වුණා. සෝබිත හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ ඒ අවමගුල් උත්සවයේදී සෝබිත හාමුදුරුවෝ දෙන ඉස්සරහා කතාවක් කරා. ඒකෙත් කිව්වා සහතිකල පොරොන්දු වුණා මේක අහෝසි කරනවා කියලා. හැබැයි දැන් හදනවා ඉල්ලන්න. ලැජ්ජ නැතිකම. ඉල්ලන්න විදියකුත් නැහැ. පක්ෂයක් නැහැ ඉල්ලන්න. පක්ෂ කැඩිලා
දුර්වල වෙලා. නිසා ඒ පැත්තෙන් ගත්ත මේ අරුබුදයක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම එක්සත් ජාතික පක්ෂයත් කල්පනා කරනවා ඉල්ලන්න පුළුවන්ද කියලා බලන්න. හැබැයි තාම කියන්නේ කවුද ජනාධිපති අපේක්ෂා කියලා. ඇයි? කවුරුත් දන්නවා රයිල් මහත්තයාට මේක කරන්න බෑ කියලා. රයිල් වික්ටර් මහත්තයාට පුළුවන් ජනාධිපති වෙන්න. එහෙනම් 2015 ඉල්ලන්න එපා. ඇයි කවර හොයාගත්තේ? 2010 ඉල්ලන්න එපා. ඇයි ඉල්ලුවේ නැත්තේ? 2010ත් බැරි නම් 15ත් බැරි නම් දැන් මේ ආණ්ඩුවක් කරන් මහා බැංකු හොරකමත් කරලා කුජීත වෙලා නන්නත්තරලෙන් දාන් ඉල්ලන්න දිනන්න පුළුවන්ද? බෑ. ඒසා කියන්නේ නැතු ඉන්න. හැබැයි ආසාවකුත් තියෙනවා. ආසයි බයයි. ආසාවකුත් තියෙනවා පොඩි බයකුත් තියෙනවා. නිසා බල ඉන්න මොකක් කර chance එකක් එයිද කියලා. කියන්න විදියක් නිසා එක්සත් ජාතික පක්ෂයට තාමත් බලලා තියෙනවා ජනාධිපතිවරණයක් එනවා නම් තමන්ගේ අපේක්ෂා කවුද කියලා කියා ගන්න. ඒම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම. දැන් මහින්ද මහත්තයා ඉල්ලන්න බෑ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය. නැත්නම් කවුද අපේක්ෂක? කියන්නේ නැහැ කවුද කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ පැත්තෙන් ලෑස්ති වෙන එක ඇත්ත. හැබැයි ලෑස්තිලා උඩට එනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා ටොක් එකක් කරලා වට්ටනවා. දැන් තුන් හතර පාරක් නැවතුවා. මේ පාර ගත්තමත් රට යන්න කලින් ඇමරිකාවට යන්න කලින් මොකද කරේ? මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ අපි එහෙම තීන්දුවක් කරන්නේ නැහැ. බැසිල්ට බෑ කියනවා. ගෝඨාගෙන අපි තීන්දුවක් කරන්නේ නැහැ එහෙම. ඒ තීන්දුවක් ගන්න නැහැ. එහෙම තියෙන්නේ. තීන්දුවක් ගන්න අමාරුයි ඒගොල්ලන්ට. ධනේශ්වර පන්තියේ පක්ෂ අරුබුදයක තියෙන්නේ. නායකත්ව නැති වෙලා තියෙන්නේ. බෙදිලා තියෙන්නේ. ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ අපි හිතනවා වමට ප්‍රගතිශීලීන්ට දේශප්‍රේමීන්ට ඇත්ත දේශප්‍රේමීන්ට ඒ වගේම ගත්තොත් එම ප්‍රජාතන්ත්‍රවාදීන්ට අවස්ථාවක් තියෙනවා මේ දේශපාලනය ඇතුළේ. ඒ අපි උත්සාහ කරන්නේ මොකද්ද? අන්නේ අවස්ථාව පාවිච්චි කරනවා. ඒ නිසා අපි කියන තමයි ජනතාව විමුක්තිය මේකදී ලෑස්ති මේකට මුණ දෙන්න. අපි තා පැහැදිලිව හැමතිස්සෙම විධායක ජනාධිපති ඡන්ද ප්‍රශ්න ගත්තොත් එහෙම අපේ තාමත් අරමුණ මොකද්ද? විධායක ජනාධිපතිකම අවශ්‍ය කරන මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී. මේක වැරදි. ඒ සඳහාම අපි පක්ෂත් එක්ක සාකච්ඡා කරේ. අපි මහින්ද මහත්තයත් හම්බුණා නිසා. අනිත් ප්‍රශ්න පැත්තක දාලා. අපි TN එක හම්බුණා. මේක සහයෝග ගන්න. අපි රයිල් එකත් කතා කරා සහයෝග ගන්න. නමුත් ඒගොල්ලෝ දෙගඩියාවක් ඉන්නේ. හා කියන්නෙත් නැහැ, බෑ කියන්නෙත් නැහැ. බෑ කියන්න අමාරුයි. හා කියන්නත් බෑ මොකද වෙන එකක් ඔළුවේ තියෙනවා. හැබැයි ජනතා විමුක්ති වුණ අපටත් තියෙන සීමාවක්. නිසා අපි ඒගොල්ලෝ හිතන් ඉන්නවා නම් ජනතා විමුක්ති වරුණ මැතිවරණයට නොමිනේෂන් ගන්න දවස දක්වාම මේ යයි කියලා අපි එහෙම යන්න ලෑස්ති නැහැ. නිසා විශේෂ සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පුළුවන් ද බැරිද කියන සම්බන්ධයෙන් අපි අවසන් තීන්දුවක් ගන්නවා මේ මාසෙ වෙනකොට. විශේෂ සංශෝධනයේ සම්මත කරලා විධායකමය අවශ්‍ය කරන්නේ නැතිනම් නොවැළක්විය හැකි ලෙස ජනාධිපතිවරණයක් එනවා නම් ඒ ජනාධිපතිවරණයට පොදු ජන ව්‍යාපාරයක් නියෝජනය කරමින් ශක්තිමත් අපේක්ෂක කරගෙන සටනට එන්න ජනතා විමුක්තිය ලෑස්ති කියන එක අපි මේ වෙලාවෙත් ආපහු කියනවා. අපි අනිවාර්යෙන් එකට යනවා. නිසා කවුරුත් හිතන් ඉන්නවා නම් ලේසින් දිනන්න අපි කියන මේ මහත්තුන්ට ලේසින් දිනන්න බෑ ඊට පස්සේ. අපි සටන තුනට බෙදෙනවා අනිවාර්යෙන්ම. අපි එන්නේ තනියම නෙවෙයි. අපිට මේ වෙලාවේ එකතු කරන්න පුළුවන් සියලුම වාමාංශික ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සියල්ල එකතු කරගත්තු ජනතා ව්‍යාපාරයක් කරා ජනතා විමුක්තිය සටන් වදින ලෑස්ති කියන එක අපි ඒගොල්ලන්ට කියනවා. ඒ විතරක් නෙවෙයි ඒ සටන අපි සමාජවාදය දක්වා සාධාරණ සමාජයක් නිර්මාණය දක්වා යුක්තික සමාජයක් නිර්මාණය දක්වා අරන් යන්න අපි සූදානම්. ඒ සඳහා බලවේගය ක්‍රාශි කිරීම තමයි මේ වෙලාවේ අපි කරමින් ඉන්නේ. දැන් අපිට ඉතා පැහැදිලි නිසා ධනවාදයට මේ වැඩේ කරන්න බෑ. ධනවාදයට මේ සමාජ ශාස්ත්‍රය ගෙන යන්න බෑ. නිසා ධනවාදයේ අරුබුදයට අපිට වෙන උත්තර නැහැ. අපි කැමතුණත් අකමැතුණත් නම කියන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒ සඳහා තියෙන්නේ මොකක්ද? එකම උත්තරේ සමාජවාදී විතරයි. ධනවාදයේ අරුබුදයට ඇති එකම විසඳුම 1971 අප්‍රේල් අරගලයේදී අපේ සගෙන් විශ්වාස කරා වගේම සමාජවාදී සමාජයක් සාධාරණ සමාජයක් යුක්තික සමාජයක් නිර්මාණය කිරීම හැර වෙන විකල්පයක් නැහැ කියන එක අපිට ඉතා පැහැදිලි සෞදුරුයි. ධනවාදයට උත්තරේ සමාජවාදී. ධනපති ආර්ථිකයට රටට යමක් දෙන්න බෑ. හැබැයි ඒකට අපිට කියන මොකද්ද? ධනපති ආර්ථිකයේ අරුබුදේ මොකද්ද? ධනපති ආර්ථිකයේ අරුබුදේ අපිට නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. වත්කම් උපයන ආර්ථිකයක් නැහැ. ණයට කරන ආර්ථිකයක් නිසා අපිට ඕන මොකද්ද? නිෂ්පාදන ආර්ථිකයක් ඕන. වත්කම් උපයන ආර්ථිකයක් ඕන. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණව බෙදෙන ක්‍රමයක් හදන්න ඕන. ඒක තමයි සමාජවාදී කියලා කියන්නේ. ඒ වගේම අපි කවුරුත් දන්නවා අද ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ ගැටලුවක් මතුවලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අනුතුරේ සමහරව අපට ඇඟිලි දෙක කියලා පෙන්නනවා ගෝඨා එනවා කියලා. ගෝඨා ඉන්න හදනවා කියලා. ඒ හදන්නේ මොකටද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පෙන්නලා බිල්ල කරලා හදනවා අපසරයක් පුළුවන් ද කියලා එක්සත් ජාතික පක්ෂ වටේ අපි කවුරුත් ගැට ගහ ගන්න. අපි කියනෝ නෑ ඊට පස්සේ වෙන්නේ නෑ. ඒක වෙන්නේම නෑ. ගෝඨාභය රාජපක්ෂට කවුරු බය වුණත් ජනතා විමුක්තියනේ අපි බය වෙන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ කාට බරපතල සීරියස් වුණත් අපිට යා ලොක්ෙක් නෙවෙයි. අපි යාව ගණන් ගන්න කෙනෙක් නෙවෙයි.
ඊට වඩා ලොකු මිනිස්සු අපි දැකලා තියෙනවා. ඒක ලොකු මිනිස්සුත් අපි හැපිලා තියෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පෙන්නලා ජනතාව බයවද්දලා රයිල් මහත්තයාගේ ඔළුවට උටුන් දාගන්න කවුරු හිතන් ඉන්නවනම් අපි කියන ඒගොල්ලන්ට මහත්තුරුනි ඔබට වැරදිලා ඒක නැවත සිද්ධ වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ නම් එන්නේ අපි දන්නේ ඉද නැද්ද කියලා. ඒක පරද්දන්න පුළුවන් ශක්තිමත්ම කඳුරු හදන්න පුළුවන්කම තියෙන්නේ රනිල්ට නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණට කියන එක අපි තා පැහැදිලිව කියනවා. ඒසයියි අපි ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඒගොල්ලන්ට බෑ. නිසා ප්‍රජාතන්ත්‍රවාදී අපි ඉල්ලනවා නම් ධනේශ්වර ප්‍රයන්තවාදයක් දෙන්න ධනපති පන්ති දෙන්න බෑ. නිසා තමයි ඒගොල්ලෝ ත්‍රස්තවාදී ලක්කෙන් පනත අහෝසි කරන කොට පස්සේ ඒක අහෝසි කරලා අලුත් එකක් ගෙන්න හදන නිසා ප්‍රතිදස්ත පනත. කලින් එකට වඩා බරපතල අලුත් එක. ඒගොල්ලන්ට ඒව නැතුව බෑ. මර්ධන නීති නැතුව බෑ. අයිතිවාසිකම් මිල්ලලා පාරට බැස්සම පස්සේ ශිෂ්‍යයෝ තරුණයෝ පොලිස් දාලා ගහලා අතපය කරලා ඔලු පලනවා. හැබැයි පාර්ලිමේන්තුවේ ගුටි කනවා. පාර්ලිමේන්තුවේ අර ප්‍රසන්නලා වගේ නිකන් නේද? කමකට නැති മന്ത്രിවරුන්ගෙන් ගුටි කනවා. මිනිස් කුඩු ගහ ගන්නවා. පුටුවෙන් දමලා ගහනවා. ඒවා ඉස්සන් ඉන්නවා. හැබැයි අයිතියෙන් ඉල්ලලා බහින අපේ නංගිට මල්ට ඔලු පැනලකම් ගහනවා. ඒක තමයි ප්‍රයන්තවාදී හැටි මේගොල්ලන්ට. ධනවාදයට දැන් ප්‍රජාතන්ත්‍රවාදී දෙන්න බෑ. කවුරු හරි හිතන් ඉන්නවනම් ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගන්න පුළුවන් කියලා ධනපති පන්තියත් එක්ක ධනපති නායකයොත් එක්කෙන් ඒක දැන් වැරදි. ඒක යල්පැන්න ධනපති ක්‍රමයට ධනපති නායකින්ට ධනේශ්වර පක්ෂ වලට අඩුම ගානේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ලබා දී නොහැකි ධනේශ්වර ප්‍රයන්තවාදී ලබා දී හැක්කේ වෙන කාටවත් නෙවෙයි වෙන කොතනවත් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පවා දැන් තියෙන උත්තරේ මොකද්ද අපිට සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී සඳහා සමාජවාදී වෙන මොකක්වත් නැහැ. මේක ඇතුළේ බෑ කරන්න ඒගොල්ලන්ට. පුංචි සංශෝධනයක්වත් ඒගොල්ලෝ ලෑස්ති නැහැ ඉටු කර දෙන්න. ඒ වගේම පැත්තෙන් ගත්තොත් එහෙම මානවිකම් සම්බන්ධ ප්‍රශ්න මතුවලා මානව හිමිකම් කඩ වෙනවා. ඒවා දිනා ගන්න ඕන. සටන් කරන්න හැබැයි අපි දන්නවා අපි කොච්චර සටන් කරත් ඒගොල්ලෝ මානව හිමිකම් දෙන්නේ නැහැ. නිසා මානව හිමිකම් රකින්න ඕන නම් කාට හරි අවංකව අපි හිතනවා ඒක රකින්න පුළුවන්කම තියෙන්නේ එක තැනකදී විතරයි. ඒක තමයි සමාජවාදය තුල පමණයි රකින්න පුළුවන්කම තියෙන මානව හිමිකම් වෙන ක්‍රමයක් අපිට නැහැ. නිසා මානව හිමිකම් සඳහා සමාජවාදී. ධනවාදී අරුබුදයට සමාජවාදී. ප්‍රජාතන්ත්‍රවාදී සඳහා සමාජවාදී. මානව හිමිකම් සඳහා සමාජවාදී. ඒ විතරක් නෙවෙයි ජාතික සමගිය ධනපති පන්තිට හදන්න බෑ. අපේ සමාජයේ ලොකු ප්‍රශ්නයක්. අපේ සමාජයේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ හැම කෙනාම එක රටක් ඇතුලේ සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන. බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු, ඉස්ලාම් මේ හැමෝම එක රටක් ඇතුලේ සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන. මල් පොකුරක් වගේ ඉන්න ඕන. පාට වෙනස් වෙයි, හැඩ වෙනස් වෙයි, සුවඳ වෙනස් වෙයි. හැබැයි එක පොකුරට අපි ඉන්න ඕන. ඒක හදන්න ධනවාදයට බෑ. බෑ කියලා ඔප්පු කරලා තියෙනවා. ඒගොල්ලෝ හදන්නේ නැහැ. ඒ උනට ජාතිවාදී වපුරන නිසා කාට හරි ඕනකම තියෙනවා නම් කොහොම ජාතික සමගිය හදන්න. ජනතාවට අයිතිවාසිකම් දීලා ඒකටත් වෙන මගක් නැහැ. එක මගයි තියෙන එක තමයි සමාජවාදයේ කොට නැගීම මග හැර වෙන මගක් ඒකට නැහැ. 1971 අප්‍රේල් අරගලේ විරුවන් අපට පෙන්වු මග නිසා ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය සඳහා සමාජවාදයේ අපට උත්තරේ තියෙන්නේ. ඒ තරක් නෙවෙයි අපට නිවහල් නිදහස් රටක් ඕන. ණය වෙච්ච නැති රටක්, අධිරාජ්‍යවාදයෙන් ඇඟිලි ගන්න නැති රටක් අපිට ඕන. එහෙම රටක් හදනවා නම් ඒත් අපිට තියෙන්නේ මොකද්ද? සමාජවාදය විතරයි. අපිට ඒ වගේම අවසන් වශයෙන් ගත්තොත් එහෙම සන්තෝෂෙන් ඉන්න ඕන රටක් ඕන. සතුටෙන් ජීවත් වෙන රටක්. ලෝකයේ හැම රටකම සංවර්ධනයම ඉන්නේ මොකෙන්ද? මිනිසුන්ගේ සතුටෙන්. මිනිස්සු සතුටෙන් ජීවත් වෙනවා නම් ඒක තමයි සංවර්ධනය. සංවර්ධනයම ඉන්න බෑ කොන්ක්‍රීට් වලින්. සංවර්ධනයම ඉන්න බෑ රේල් පාරෙන්. සංවර්ධනයම ඉන්න බෑ කාපට් වලින්. සංවර්ධනයම ඉන්න බෑ නෙළුම් කුළුණෙන් නෙළුම් පොකුණෙන්. සංවර්ධනයම ඉන්න පුළුවන් හොඳම සාධකය තමයි මොකද්ද? ජනතාව සන්තෝෂෙන් ඉන්නවා නම් සංවර්ධනය තමයි ඒක. ජනතාව සන්තෝෂෙන් නැත්තම් නෙළුම් කුළුණු මොකටද? නැගලා පයින්නද මැරෙන්න? දිනසා ගන්නවද ඒක? ඒ නිසා මිනිස්සු සන්තෝෂෙන් රටක් අපට ඕන. දරුවන්ට දරුවගේ සලකන රටක් අපට ඕන. දරුවෝ දූපෑන ඇවිදලා ළමා කාලේ ගත කරන රටක් අපට ඕන. පුංචි උන්ට වැඩිහිටියන්ට වගේ දවසේ පැය 12ක් 15ක් උගන්වන, බලෙන් උගන්වන, තරඟට දාපු අධ්‍යාපනයක් කරනකොට හොඳ පුරවැසියන් හදන අධ්‍යාපනයක් අපට ඕන. හොඳ සෞඛ්‍ය සේවයක් අපට ඕන. නොමිලේ ලෙඩුන්ට බෙහෙත් කරන, ඒ විතරක් නෙවෙයි ලෙඩු හදලා බෙහෙත් කරනකොට ලෙඩ වෙන එක වළක්වන ප්‍රතිපත්තියක් තියෙන සමාජයක් අපට ඕන. අද තියෙන්නේ මොකද්ද? ලෙඩු හදනවා බෙහෙත් කරනවා. ඒක ජාවාරමක්. දැන් ওই පෞද්ගලික අංශයල්ලා සෞඛ්‍ය සේවයට. පෞද්ගලික අංශය ආවට පස්සේ මොකද සිද්ධ සෞඛ්‍ය සේවයට? පෞද්ගලික ආණ්ඩුව අයින් වුණාම එනවා එතන පුද්ගලික අංශය ඒක වළක්වන්න බෑ. හැබැයි පුද්ගලික අංශයට මොකද සිද්ධ වෙන්නේ මොකද්ද? ඊට පස්සේ ඒක ජනතාවගේ ජීවිතයත් එක්ක ගැට ගැහෙනවා. පෞද්ගලික අංශය අරමුණ මොකක්ද සෞතුරුනේ?
පෞද්ගලික අංශය කොතනටවත් අරමුණු ලාභ ලැබීම. ලාභ ලබන්න නැත්නම් ඒගොල්ලෝ එන්නේ නැහැ. සෞඛ්‍ය සේවයට ආවට පස්සේ පෞද්ගලික අංශේ ලාභ ලබන්න ඕන. ඒතකොට සෞඛ්‍ය සේවයේ පාරිභෝගිකයා කවුද? අපි දන්න ඕනම ව්‍යාපාරක පාරිභෝගිකයෙක් ඉන්නවා. සුපර් මාකට් එකකට පාරිභෝගිකයෙක් ඉන්නවා. බඩු ගන්න කෙනා. අයව ගෙන්න ගන්න ඕන. සෞඛ්‍ය සේවය කවුද පාරිභෝගිකයා? ලෙඩ්ඩු රෝගීන්. ඒතකොට ලාභ ලබන්න මොකද වෙනවකම තින්නේ? වැඩිපුර ලෙඩ්ඩු වෙන්න ඕන. වැඩිපුර බෙහෙත් ගන්න ඕන. වැඩිපුර ඔපරේෂන් කරන්න ඕන. වැඩිපුර පරීක්ෂණ කරන්න ඕන. ඒ නිසා පෞද්ගලික අංශ වෙනවා කියලා කියන්නේ ලෙඩ්ඩු අඩු කරන ලෙඩ්ඩු වැඩි කර ගන්නවා. ලෙඩ්ඩුන් අත්තරින්නේ නැහැ. ලෙඩ්ඩු මේන්ටේන් කරනවා. ඔක තමයි සිද්ධ වෙන්නේ. අර මම දැන් ඔය රසීමලත් කිව්වා අපේ දොස්තර මහත්තයෙක් මේක ලස්සන කතාවක් කිව්වා. ඉස්සර අපිට තිබුණා ඔය බෞද්ධ සාහිත්‍යයෙන් ආපු කියමනක් මොකද්ද? ආරෝග්‍ය පරමාලාභා කියලා. ආරෝග්‍ය පරමාලාභා. ඒ කියන්නේ මොකද්ද? නිරෝගීකම උතුම් ලාභයයි. සන්තුෂ්ටි පරමන්දනං අපි හඳුන්වන්නේ. සතුට පරම ධනයයි කියලා කිව්වා. දැන් අපි දොස්තර මහත්තයෙක් කිව්වා දැන් සහෝදරයා ඒක වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් ආරෝග්‍ය පරමාලාභා නෑ. මොකක්ද දැන් තියෙන්නේ? ආරෝග්‍ය පරමාලාභා. රෝගී ආවොත් පරමලාභයක්. ආරෝග්‍ය පරමලාභ වෙනස් කරලා තියෙන්නේ. නිරෝගීකම උතුම් සැප ලාභය නෙවෙයි. දැන් මොකද්ද? ආරෝග්‍ය පරමලාභ. රෝගී ආවොතින් තමයි කම්පැනියට ලාභ එන්නේ. සර් ලෙඩ්ඩු හදනවා, ලෙඩ්ඩු ගෙන්න ගන්නවා, බෙහෙත් කරනවා. අපි සල්ලි දීලා ලෙඩක් ගන්නවා, සල්ලි දීලා බෙහෙතුත් ගන්නවා. මේක වෙනස් වෙන්න ඕන. ඒක වෙනස් කරන්න පුළුවන්. ඒකට මේ ධනවාදය වෙනස් වෙන්න ඕන. සෞඛ්‍ය සේවාවක් වෙන්න ඕන. අධ්‍යාපන සේවාවක් වෙන්න ඕන. ඒවා ව්‍යාපාර වෙලා බෑ. ධනවාදයට මේ ඔක්කොම ව්‍යාපාර. ඒ නිසා එහෙම සමාජයක් අපි හදන්න ඕන. එහෙම සමාජයක් හදන්න මිනිස්සු සන්තෝෂයෙන් සමාජයක් හදන්න අපිට සමාජවාදය හැරෙම එකක් නැහැ. ඒ සමාජවාදය සඳහා කරන සටනේදී අපිට 1971 අප්‍රේල් අරගලේදී අපි අප්‍රේල් විරුවන්ගේ අත්දැකීම, ධෛර්යය, සටන්කාමීත්වය උන්ගේ අරමුණු ඊටාත්ම වැදගත් කියලා අපි කවුරුත් දන්නවා. ඉතින් එහෙනම් දැන් මේ කොහොමද කරන්න අපි අවසන් කරමු. දැන් අපි කවුරුත් දන්නව මොකද්ද? 1971 අරගලයට වසර 48ක් වෙනවා. පහුගිය වසර 48ක් තුල 1971 අරගලේ අපේ සගයන් නිර්මාණ කරපු දේශපාලන ව්‍යාපාරය ඉස්සරහට අරගෙන එන්න. ඔවුන්ගේ අතින් ගිලිහෙන්න කියපු රතු දජය ගිලිහෙන්නේ නැතුව ඔසවාගෙන එන්න අපි සමත් වෙලා තියෙනවා. මොනම තත්ත්වයකට තේවත් ඒ දජය බිම දාන්නේ නැහැ කියන සහතිකය ජනතා විමුක්ති පෙරමුණ දීලා තියෙනවා මේ සමාජයට. ඒක හෙටත් එහෙම තමයි. දැන් අපිට තියෙන එකක් තරම් ජයග්‍රහණය කරා යන්න. ඒකට මම කලින් කිව්වා වගේ ඒ ජයග්‍රහණය කරන්න අපිට තනියෙන් බෑ. ජනතා විමුක්ති පෙරමුණ තනියෙන් කරන්න බෑ. සමාජවාදයේ ගොඩනැගීම ජනතා විමුක්ති පෙරමුණ අපිට තනියෙන් කරන්න පුළුවන් නම් මෙලකට අපි ඒක කරලා ඒකට පොදු ජනතාවගේ සහයෝගය ඕන. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? පොදු ජන නායක රාශි කිරීම සඳහා වෙච්ච මධ්‍යස්ථානක් අපි හදන්න. දැන් අපි ලෑස්ති. පහුගිය කාලේ ඒ සඳහා වෙච්ච අවස්ථාවක් අපිට තියෙනවා. ඒ සඳහා සම්පත් අපිට තියෙනවා. පෞගේ කාලේ අපි කවුරුත් දන්නවා අපේ රටේ විද්වතුන් ඔය ආණ්ඩු පස්සේ කියපු නැති අය, තන්තුරු ගන්න කියපු නැති කට්ටිය, උපදේශ ගන්න කියපු නැති අවංක වෘත්තිවේදීන්, විද්වතුන්, කලාකාරයෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතිඥ මහත්තුරු, දොස්තර මහත්තුරු, ඉංජිනේරු මහත්තුරු, අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ, පරිසරවේදීන්, මාධ්‍යවේදීන්, අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා, අපේ ආගමික නායකතුමල්ලා, ඒ හැමදෙනාගේම උපදේශ සහිතව අපි විද්වතුන් පහුගිය කාලේ ප්‍රතිපත්ති හැදුවා. රට හදන ප්‍රතිපත්ති හැදුවා. ඉස්ලාමික සමුළු තිබ්බා ඒගොල්ලෝ. ඊට පස්සේ අපි දන්න පහුගිය පෙබරවාරි මාස 19 වෙනිදා අපේ රටේ විද්වතුන් එකතු වෙලා ජාතික විද්වත් සංවිධානය හදලා සුගතදාස පුරස්ත ක්‍රීඩාංගණයේදී 7000ක් විතර විශාල පිරිසක් ඇවිල්ලා සමුළුවක් තියලා ප්‍රතිපත්ති ඉලදක්වා. ලංකා ඉතිහාසයේ එක තැනකට විද්වතුන් ආපු විශාලම අවස්ථාව වටපත් වුණා එදා පෙබරවාරි මාස 19 වෙනිදා විද්වතුන් ආවා. ඒකට අපටත් තිබ්බ ආරාධනාවක් ජනතා විමුක්තිරුන්ට. අපේ පක්ෂ නායක අනුර සහෝදරයත් එතනට ගියා. ඇයි අපට ආරාධනා කරේ? ඒ විද්වත් සමුළුවට ඒගොල්ලෝ විද්වතුන් රනිල් වික්‍රම මහත්තයට එන්න කියලා කිව්වේ නැහැ. අගමැතිතුමාට එන්න කියලා කිව්වේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාලට එන්න කියලා කිව්වේ නැහැ. හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද මහත්තයට එන්න කියලා කිව්වේ නැහැ. ගෝඨාභයට එන්න කියලා කිව්වේ නැහැ. කරුජයසුට එන්න කියලා කිව්වේ නැහැ. හැබැයි ජනතා විමුක්තිරුන් අපට එන්න කියලා කිව්වා. ඇයි? ඕන් විශ්වාස කරන දෙයක් තියෙනවා මොකද්ද? ඔවුන් ප්‍රතිපත්ති හදලා තියෙනවා. ඔවුන් ඒ සඳහා විශේෂඥයෝ, දක්ෂයි, හැකියාවක් තියෙන හැබැයි ඒ ප්‍රතිපත්ති හදලා වැඩක් නැහැ. ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න ඕන. ඒ හදන ප්‍රතිපත්ති ක්‍රියාවට නගලා රට වෙනස් කරනවා නම් ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න අවංක කැපකිරීම වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක් ඕන. දේශපාලන ව්‍යාපාරක නායකත්වයක් ඕන. ඔවුන් විශ්වාස කරනවා ඔවුන් හදන ප්‍රතිපත්ති ක්‍රියාවට නගනවා නම් ඒ සඳහා අවංක දේශපාලන නායකත්වයක් අවශ්‍ය වෙනවා.
අන්නේ අවංක දේශපාලන නායකත්වය හොයාගන්නවා නම් ඒ දේශපාලන නායකත්වය මේ මොහොතේ ලබා දිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි කියලා විද්වතුන් විශ්වාස කරනවා. ඒක තමයි අපිට එන්නේ කියලා කිව්වා. දැන් ප්‍රතිපත්ති හදලා තියෙනවා. විද්වතුන් ලෑස්ති මේ සඳහා පෙරමුණ ගන්න. අපි ලෑස්ති දේශපාලන නායකත්වය දෙන්න. ඊට අමතරව තව සංවිධාන ගණනාවක් එක සාකච්ඡා කරමින් යනවා. වමේ සංවිධාන, ප්‍රගතිශීලී සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන, කලාකරුවන්ගේ සංවිධාන, මාධ්‍යවේදීන්ගේ සංවිධාන, පරිසර සංවිධාන අපේ සමාජයේ ඉන්න හොඳ සමාජයක් හදන්න කුඩා කණ්ඩායම් ලෙස හෝ තැනින් තැන සටන් කරන සීළු බලවේග එක රාශි කරලා දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ජනතා මධ්‍යස්ථානයක් හදන්න අපි ලෑස්ති. සමේ 48 වෙනි ඉල්ලම 48 වෙනි අප්‍රේල් සමරුවේදී අපි ඔබට සහතික කළා කියනවා. අපි ලෑස්ති මේ සටනට මුහුණ දෙන්න. අපි ලෑස්ති මේ සමාජය වෙනස් කරන්න. අපි ලෑස්ති අපිට වසර 71 දේශපාලනයේ ගමන් මඟ වෙනස් කරන්න. ජනතාවට අලුත් මඟක් පෙන්වන්න අපිට පුළුවන්කම තියෙනවා. ජනතාවට පිළිගන්න පුළුවන්, විශ්වාස කරන්න පුළුවන් බලයක් සහිත මාර්ගයක් අපි පෙන්වන්න ඕන නිසා ජනතාව විමුක්තුන අනිවාර්යයෙන්ම ඉදිරි මාස 2-3 ඇතුළත අපට එකතු කළ හැකි සියලුම වාමාංශික ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජ කණ්ඩායම් සියල්ල එකතු කරලා අපේ සමාජයේ හදන සමාජය වෙනස් කිරීම සඳහා හදන දැවැන්ත ජනතා ව්‍යාපාරය ජනතා මධ්‍යස්ථානයේ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීමෙන් අනිවාර්යයෙන්ම ගොඩනගනවා කියන සහතිකය අපි ඔබට දෙනවා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ අපේ සටන ජයග්‍රහණය කරගන්න. රටේ සටන ජයග්‍රහණය කරගන්න. ඒකට එකතු වෙන්න විශාල පිරිසක් වෙනවා කියලා අපි කවුරුත් දන්නවා. අපි ආරාධනා කරනවා අපේ රටේ ඉන්න බුද්ධිමතුන්ට, උගතුන්ට, හොඳ සමාජයක් ප්‍රාර්ථනා කරන හැම දෙනාටම අපේ ආගමික නායකතුමන්ලාට ආරාධනා කරනවා එතනට ආශිර්වාද කරන්න, එතනට එකතු වෙන්න, එතන ශක්තිමත් කරන්න. වසර 71 තට්ටුමාරු දේශපාලනේ නිමා කරලා අපේ රට ජනතාවට සන්තෝෂෙන් ජීවත් වෙන පුන රටක් බවට පත් කරන්න කිරීම සඳහා වෙච්ච අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරලා ඒක ජයග්‍රහණ නිමා කිරීම සඳහා වෙච්ච සටනට එකතු වෙන්න කියලා අපි හැමෝටම ආරාධනා කරන මේ වෙලාවේ. අපි හදන්න යන්නේ පටු සංවිධානයක් නෙවෙයි. අපි හදන්න යන්නේ ඡන්ද පෙරමුණක් නෙවෙයි. වරදවා තේරුම් ගන්න එපා. මේක ජනාධිපතිවරණ සඳහා හදන පෙරමුණක් නෙවෙයි, ඡන්ද පෙරමුණක් නෙවෙයි. මේක මහා ඡන්දයට හදන ඡන්ද පෙරමුණක් නෙවෙයි. ඡන්ද පෙරමුණ හැමදාම හදනවා, ඡන්දෙන් පස්සේ කැඩෙනවා. අපි හදන්න යන ජනතා ව්‍යාපාරයක්, ජනතා මධ්‍යස්ථානයක් මඟ සඳහාද අපේ සමාජය වෙනස් කරලා ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය සියල්ල සපුරන්න පුළුවන් සමාජවාදී ප්‍රතිපත්තියත් එක්ක නිර්මාණය කරගන්න පුළුවන් උසස් සමාජයක්, හොඳ සමාජයක්, අලුත් සමාජයක් නිර්මාණය කරන තුරු සටන් වදින ලෑස්ති මිනිස්සු එකතු කරගත්තු දැවැන්තම ව්‍යාපාරයක් අපි හදන්න යන්නේ. ඒ නිසා අපි හිතනවා එතන ජයග්‍රහණයක් තියෙනවා කියලා. ඒ ජයග්‍රහණය කරා අපි යනකොට අපිට 1971 අප්‍රේල් අරගලයේ අත්දැකීම් අවශ්‍ය වෙනවා. සාදරණීය මවුරුනි, පියවුණු සහෝදර සහෝදරනි, අවසාන වශයෙන් ගත්තොත් එහෙම අපි ඉස්සරහ තියෙන මොකද්ද? අභියෝගයක් තියෙනවා. ඒක දිනන්න පුළුවන් අභියෝගයක්. ධනවාදයේ වසර 70 ධනවාදයේ ධනපති පන්තියේ වසර 71 පාලනයෙන් පස්සේ ඔප්පු කරලා තියෙනවා තවදුරටත් ධනවාදයට ඉස්සරහට යන්න බෑ කියලා. නිසා ධනවාදය විසින් ම්ලේච්ඡත්වය කරා ගමන් කරමින් අරන් යන මේ සමාජය වෙනස් කරලා ම්ලේච්ඡත්වය පරද්දලා ම්ලේච්ඡත්ව වෙනුවට සමාජවාදයේ පැත්තට රට හැරවීමේ වගකීම අපිට තියෙනවා. නිසා අපි කවුරුත් අධිෂ්ඨාන කරගන්න කම තියෙනවා. අපේ සමාජයේ ම්ලේච්ඡත්වය කරා ගමන් කරන මේ ගමන නතර කොට ඒ ගමන සමාජවාදී වෙත හරවන්න අපි ලෑස්ති. ඒ වෙනුවෙන් සටන් කරන්න අපි ලෑස්ති. ඒ වෙනුවෙන් කැප වෙන්න අපි ලෑස්ති කියන අධිෂ්ඨානය අපි හදාගන්න ඕන කම තියෙනවා. 1971 අරගලයට දෙන්න පුළුවන් ලොකුම උපහාරය වෙන්නේ ඒක. ලොකුම සාධාරණ වෙන්නේ ඒක. නිසා එවැනි සමාජයක් හදන්න අපි කවුරුත් එක්කෙන් අත්ල් බඳගමු. කවුරුත් මහන්සි වෙමු. මම කලිනුත් කිව්වා මේව නිකන් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා වලට, සුබ පැතුම් වලට සමාජයක් වෙනස් කරන්න බෑ. කිසිවක් හොල්ලන්නවත් බෑ. ප්‍රාර්ථනා තියන අය, සුබ පතන අය, හීන තියන අය ඒ හීන වෙනුවෙන් සටන් කරන්න ඕන. ඒ ප්‍රාර්ථනා වෙනුවෙන් අරගල කරන්න ඕන. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. අපි මේ කතාව අහන හැමෝගෙම ඉල්ලා සිටිනවා. අපේ රටේ පීඩාවටපත් වෙච්ච හැමෝගෙම ඉල්ලා සිටිනවා. වැඩ කරන ජනතාවගෙන්, ගොවි ජනතාවගෙන්, දීවර ජනතාවගෙන්, තරුණ තරුණියන්ගෙන්, කාන්තාවන්ගෙන්, පීඩාවටපත් වෙච්ච හැම ජන කණ්ඩායමකම, මේ පොලිසිය මහත්තුරු, ආරක්ෂකවංශ, මේ ස්වාමීන් වහන්සේලා, අපේ පල්ලි පියතුමන්ලා, කෝවිලේ පූජකතුමන්ලා අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා. දැන් මෙතනින් එහාට අපිට යන්න බෑ ධනවාදෙත් එක්කෙන්. හොඳ සමාජයක් අපි හිතනවා නම් ඒ සඳහා අපිට එකමගයි තියෙන්නේ. මාවත් දෙකක් නැහැ, තුනක් නැහැ. අපිට උත්තර ගොඩක් නැහැ. ධනවාදයට රෙපෙයාර් නැහැ.
ධනවාදයේ වෙනස් ධනවාදයේ පැලස්තර වලින් බේරන්න බෑ නිසා දැන් එක උත්තරය තියෙන්නේ මොකද්ද? කැමතුණත් අකමැතුණත් අපි ධනවාදයේ පරාජයටපත් කොට අලුත් සමාජයක් නිර්මාණය කළ යුතු තියෙනවා. අන්න ඒ වෙනුවෙන් සටන් කරමු අපි හැමදෙනාම. ඒ වෙනුවෙන් අපි අරගල කරමු හැමදෙනාම. ඒ වෙනුවෙන් අපි ජනතාවට යමු. ජනතාව දැනුවත් කරමු. ජනතාවට දැනුම ලබා දෙමු. ජනතාවට අවබෝධය ලබා දීලා අපේ රට හදන්න පුළුවන් දැවැන්තම ජනතා ව්‍යාපාරය. ඔව් අපිට හදන්න පුළුවන් රට වෙනස් කරන දැවැන්තම පොදු ජන ව්‍යාපාරයේ ජනතා මධ්‍යස්ථානය හදන්න. ඒක ප්‍රබල කොටස්කාර බවටපත් වෙන්න සූදානම් වෙන්න. සමාජවාදයේ සියවස සමාජවාදයේ සියවස ජයග්‍රහණ කරනවා. ඔබේ දායකත්වය සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් අවසාන වශයෙන් හැමදාම වගේම 1971 අරගලයේදී දීපුදු අපේ සගින් අරගලය තුල තමන්ගේ ධෛර්ය අධිෂ්ඨාන පෙන්වමින් නිර්මාණය කරපු කවියකින් ඔබට සුපතලා මගේ කතාව අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. 1971 අරගලයේදී දීපුදු සගින් වෙනුවෙන් හිරගත වෙච්ච අපේ සගයෝ මෙහෙම කවියක් ලියුවා. විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා රතුමල් පිපේවා මිහිකත දෙරණ පුරා ලෙලදෙන රතු දජය දැඩි කොට සුරත දරා පියවර නගමු නිවහල් නවලුවක් කරා. අපි ආපහු කියමු. විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා රතුමල් පිපේවා මිහිකත දෙරණ පුරා ලෙලදෙන රතු දජය දැඩි කොට සුරත දරා පියවර නගමු නිවහල් නවලුවක් කරා. ඔව් අපේ ප්‍රේමණීය සගයන්ගේ දෑතින් ගිලිහෙච්ච ඒ රතු දජය ඔවුන්ගේ රුධිරයෙන් රක්තවර්ණ වෙච්ච අභිමානවත් දජය ජනතා විමුක්ති පෙරමුණ දජය සමාජවාද දජය සහෝදරත්වයේ දජය උහිලෙන් ඔසවාගෙන අපි හැමදෙනාම එකට එකතු වෙලා නිවහල් නව ලෝකයක් සඳහා අදිස්ථානෙන් පියවර තබමු. ඉදිරියට යමු. සටන් කරමු. අරගල කරමු. ජයග්‍රහණය දක්වා නොනවති පෙරට යමු. සපේ සගෙන්ගේ ප්‍රේමණීය සගෙන්ගේ බලාපොරොත්තු ඉටු කරලා අපේ සමාජය තුළ සියලු දෙනාටම සාධාරණව ජීවත් වෙන්න පුළුවන් මනුෂ්‍යත්වයේ සමාජය. ඔව් මනුෂ්‍යත්වයේ සමාජය අපේ දෑත් වලින් අපේ දෑස් ඉදිරියට නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් සටන් කරන්න අරගල කරන්න ඔබ හැමදෙනාටම ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, යෝධ බල යෝධ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපිම සම ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. අපේ ජනතාවට ජය වේවා. ඔබ හැමදෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි.